තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද උතුම් වප්පුර පසළොස්වක පොහොය දවස ලාංකීය බෞද්ධ සමාජයට වගේම මුළු මහත් ලෝකයටම ඊටාම වැදගත් පුර පසළොස්වක පොහොය දවසක්. පෙරවස් සමාදන් වුණු භික්ෂුන් වහන්සේ වස් පවාරණය කරන පොහොය වගේම කටින පින්කම් ආරම්භ වන කටින චීවර මාසය ආරම්භ කරන පොහොය හැටියටත් අපිට මේ පොහොය හඳුනා ගන්න පුළුවන්. මේ අදින් ආරම්භන මාසය තුල ගිහියන් ඒ වගේම ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලා අතර ධර්මය පිළිබඳව වැඩිපුර සාකච්ඡා වෙන වගේම අපි විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය කරන කාලයක්. අටමහා කුසල් අතර මූලිකත්වයක් ගන්න කටින චීවර පූජාව සිදු කෙරෙන මාසය නිසා බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා ඒ පින්කම් එක්ක එකතු වෙන්න. ඉතින් මේ ඊටාම වැදගත් පුර පසළොස්වක පොහොය දවසක ජාතික රූපවාහිනී සද්ධර්ම වර්ෂා අද අපි රැගෙන ඉන්නේ පානදුර හොරේතුඩුව නාගහවරාය පුරාණ සංඝිකාරාම විහාරස්ථානයේ සිට. මේ විහාරස්ථානයේ සිට අපි දවස පුරාම විවිධ පින්කම් රැගෙන ආවා. අපි සූදානම් දැන් සාකච්ඡාමය වැඩසටහනක් ආරම්භ කරන්න, ධර්මය සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. සමාජයක යහපැවැත්ම සහ ගුණාත්මක බව තීරණය වෙන්නේ ඒ සමාජය සහ සමාජය තුල ජීවත් වෙන මිනිසුන් කළ යුතු දෑ ඒ ආකාරයෙන්ම ඉටු කරනවද, ඒ වගේම අත්හැරිය යුතු නොකළ යුතු දෑ නොකර සිටිනවාද කියන කාරණාව මත තමයි සමාජයේ ගුණාත්මක බව තීරණය වෙන්නේ. කළ යුතු දෑ කරමින් නොකළ යුතු දෑ නොකර සිටීමෙන් සමාජය ගුණාත්මක වෙනවා වගේම නොකළ යුතු දෑ සිදු කිරීමත් කළ යුතු දෑ නොකර සිටීමත් සමාජයේ ගුණාත්මක බව පිරිහෙන්න දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා මේ කළ යුතු කාරණාත් එක්ක අපි මේ සමාජයේ තියෙන ගුණාත්මක බව පිළිබඳව සාකච්ඡා කරන්නයි මේ කාල වේලාව වෙන් කරගන්නේ. සාමය සතුට සහජීවනයේ පිරි සමාජයක් සඳහා යුතුයකම් කියන මාතෘකාව යටතේ අද අපි සාකච්ඡාව පවත්වන්නට සූදානමින් සිටිනවා. ඒ සඳහා අපි নমස්කාර පෙරදැරිව ආරාධනා කළා පානදුර හොරේතුඩුව නාගහවරාය පුරාණ සංඝිකාරාම විහාරය ඇතුළු සිව්මහා විහාරාධිපති පානදුර උතුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සංඝනායක රයිගම් හේවාගම් පස්යොදුන් තුන් කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද උඩුගම විමලකීර්ති ස්වාමීන් වහන්සේට, ඒ වගේම රත්මලාන ධර්ම පරේෂණාලාධිපති අවසරයි පූජ්‍යපාද හැගොඩ විපස්සී අපේ ස්වාමීන් වහන්සේට අපි ඔබ වහන්සේ දෙනම පාදාභිවන්දනයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ හැමදෙන්නේ নমස්කාර පූරකව. ඒ වගේම අපි ආරාධනා කළා අද සාකච්ඡාව සමගින් එකතු වන්න ලේඛකයෙක් වගේම වෛද්‍යවරයෙක් වන ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයාට ඔබතුමාගේ දැනුම අපිත් එක්ක එකතු කරගන්න ගෞරවයෙන් ඔබතුමාවත් පිළිගන්නවා. මේ සාකච්ඡාව තුළ අපි සූදානම් වෙනවා මේ යුතුයකම් පිළිබඳව කතා කරන්න. අපේ හැමදෙන්නේ හැගොඩ විපස්සී අපේ නායක හම්දුරන් වහන්සේ වෙත මුලින්ම යොමු වෙනවා. හම්දුනේ අවසරයි මට යුතුයකම් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන විට උන්වහන්සේ යුතුයකම් වලට මූලිකත්වයක් ලබා දෙනවා. හම්දුනේ මේ මාතෘකාව නිර්වචනය කරගනිමින් අපි යුතුයකම් කියන්නේ මොකක්ද කියලා මුලින්ම පැහැදිලි කරගමු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවම. අපේ නායක හඳුනන්ගෙන් අවසරයි වෛද්‍යතුමනි. අද වප්පුර පසළොස්වක බොහෝ දවසේ මේ විහාරස්ථානයේ ඊටම වැදගත් සාකච්ඡාවකට යොමු වෙලා සිටින්නේ යුතුයකම. යුතුයකම ඉටු කිරීමෙන් සමාජයේ යහපැවැත්ම ඒ වගේම සමාජයේ නූතන අලුත් වචනය සංහිඳියාව ඇති වෙනවා. ඒ නිසා යම් සමාජයක යහපත් පැවැත්මට ඒ වගේම ජනතාවගේ සතුටට ඒ වගේම විවිධ ජන කොටස්වල සංහිඳියාවට එකතුවට එකමුතුවට
එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය කුමන ආකාරයකින් අපි තේරුම් ගත යුතුද විවරණය කරගත යුතුද එය යුතුයකමක්. ඒක යුතුයකමක්. දැන් යුතුයකම් ගත්තහම විශේෂයෙන්ම අපි හැම කෙනෙකුටම පොදුවේ සෑම බෞද්ධයෙකුටම ගිහි විනය වශයෙන් ප්‍රචලිත සූත්‍ර ධර්මයන් රාශියක් සිහිපත් වෙනවා. ඉන් ප්‍රධානම සූත්‍රය දීඝනිකායේ සිගාලෝවාද සූත්‍රය, ඒ වගේම පරාභව සූත්‍රය, මංගල සූත්‍රය මේ ආදි වශයෙන් අතිවිශාල. අපි කොටින් කිව්වොත් සූත්‍ර විනය අභිධර්ම කියලා තුන් පිටකේම තියෙන්නේ මේ යුතුයකම් කරන හැටි. සිංහලෙන් කිව්වොත් මේ යුතුයකම කියන වචනේ යුතු කියන්නේ සංස්කෘත වචනේ අනිවාර්ය කියන එකයි. අනිවාර්යෙන්. කම් කියන්නේ කර්මයනේ. අනිවාර්යෙන් කළ යුතු දෑ යුතුයකමයි. ඒ නිසා ওই සිංහලවද සූත්‍රයේදී දේශනා කරනවා බුදුහාමුදුරුවෝ මේ විදිහට කියන්නේ. මාපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුයකම්. දරුවන් විසින් මාපියන්ට කළ යුතුයකම්. ඒ වගේ යුතුයකම් 61ක් පද්ධතියෙන් ඒ කියන්නේ සැමියා බිරිඳ ආදි වශයෙන් ගුරුවරු ශිෂ්‍යයන් වශයෙන් සේව්‍ය සේවක වශයෙන් ඒ වගේම යහපත් පුජ්‍යලයන් යහපත් මිතුරන්ට කළ යුතු ආදි වශයෙන් 61ක් යුතුයකම් යුතුයකම් තියෙනවා. ඒ තියෙන්නේ එතන මේ පච්චු පට්ඨිතා තබ්බා පච්චු පට්ඨිතා තබ්බා කියන වචනේ උපස්ථාන කළ යුතුයි කියන කළ යුතුයි කියන එක. මේක සදාචාර විධානයක්. සදාචාර විධානයක්. දැන් කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්‍රම් බ්‍රහ්මචර්යයන් ශ්‍රේෂ්ඨ විදියට හැසිරිය යුතුයි. දැන් බුදුහාමුදුරු දේශනා කළා චරිතබ්බම් බ්‍රහ්මචර්යයන් ශ්‍රේෂ්ඨ විදියට හැසිරෙන්න. ඒ වගේම අකුසල් කරන්න එපා. කුසල් කරන්න. අකුසල් කරන්න එපා. කුසල් කරන්න. ඒ නිසා කුසල් කළ යුතුයි. කත්තබ්බං කුසලං චරිතබ්‍රම් බ්‍රහ්මචර්යයන් නත්ති ජාතස් සමරණං. කියන්නේ අපි හැම කෙනෙකුටම මරණයේ උරුමක්නේ. ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත මිනිස්සෙක් කෙටි කාලයක්නේ අපි අවුරුදු 200 300 ජීවත් වෙන්නේ නැහැ නේ සජිත්. අපි කිතාව කෙටි කාලයයි ජීවත් වෙන්නේ. මේ කෙටි කාලය තුල සතුටින් ජීවත් වෙන්න ඕන. ඒ වගේම මිනිස්සු සත්තු අතර වෙනසක් තියෙනවනේ. ඒ නිසා මේ මිනිස්සු සහ සත්තු අතර වෙනස යුතුයකම් පද්ධතියෙන් ඉටු කරමින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කිමි කෙටි කාලය තුල. ඒ නිසා කළ යුතුයි කියන ඒවා. මේවා විධානයක්. අනකිරීමක් විධානයක්. ඒ විධානය සදාචාරාත්මක විධානයක්. කළ යුතු දේ තමයි යුතුයකම් පද්ධතිය. නිදසුනක් වශයෙන්. අද සෑම තැනකම සිල් සමාදන් වෙනවනේ. සිල් සමාදන් වෙන අද බොහෝ තැන්වල. ඉතින් සිල් සමාදන් වන 8 සිල් වශයෙන් 10 සිල් වශයෙන්. එතකොට සිල් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවගේ යුතුයකම සීලය ආරක්ෂා කිරීම. අන්න යුතුයකම. ඒ වගේම දැන් ප්‍රකටව ගත්තොත් මේවක වානුවේ තුල ලෝකයේ මහා දැවැන්ත රෝගයක්. නම අහනකටත් බයයි. අපි දොස්තර මහත්තයා තීන්දුව ඉතින් කොරෝනා. මේ කොරෝනා කාලයේදී අපි ගත කළ යුතු ආකාරය මේ නවතම නීති පද්ධතියක් ගොඩ නැගිලා තියෙනවා. දුරස්ථභාවය, මුඛාවරණය පළඳින්න ඕන, අනිත් දවස් වගේ නෙවෙයි අත්පා හොඳට සෝදන්න ඕන. දැන් මේක සමාජයේ යහපැවැත්ම නම් ඒ කියන්නේ තවත් අවුරුදු ගණනාවක් යහපතින් සතුටින් සොම්නසින් නිරෝගීව ජීවත් වෙන්න නම් යුතුයකමක් කරන්න ඕන. අර කී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය සුරක්ෂිත කරන්න ඕන. ඒක යුතුයකමක්. ඒ නිසා අද මේ හැඳින්වීමේදී සජිත් ඔබ කිව්වා මේ වැලකිය යුතු කළ යුතු දේ කියලා. චාරිත්‍ර වාරිත්‍ර අපි නායක හඳුරන්නේ. චාරිත්‍ර වාරිත්‍ර. සිරිත් විරිත් කළ යුතු දෑ නොකළ යුතු දෑ. ඉතින් සිරිත් විරිත් වශයෙන්ුත් කළ යුතු දෑ. ඒ නිසා අපි අම්මා තාත්තට වඳිනවා පුදනවා උපස්ථාන කරනවා කළ යුතුයිනේ. හැබැයි ඒ යුතුයකම ඉටු නොවන විට අන්න ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තමයි අපට උසාවි ගන්නට යන්න වෙන්නේ. උසාවි වලට යන්න වෙන්නේ.
ඒ කියන්නේ යුතුයකම් පද්ධතියෙන් බිඳ වැටෙන විට සමාජ අර්බුද ඇති වෙනවා. සමාජී සමාජිකාවන් කෙරෙහි අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු නොවන විට අර්බුද ඇති වෙනවා. අර්බුද ඇති වෙනකොට ඒක නෛතික වගකීම් වලට යනවා. එතකොට ඒක විසඳ ගන්න අපට එක්ක උසාවියකට යන්න වෙනවා. ඒ නිසා යුතුයකම් තමයි අපේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් මාර්ගය. අරියටගමක අපි කොහොම බලාපොරොත්තු වෙන නිවන් සුවේටනේ. ඒ නිසා නිර්වාණ සුවේ සාක්ෂාත් කරගන්න යන මාර්ගය පෑදිලා තිබෙන්නේ මේ යුතුයකම් පද්ධතියෙන් එක්ක. ඒ නිසා මේ ත්‍රිපිටකයේ තියෙන ඕනෑම සූත්‍රයක්, තුන් පිටකයේ තියෙන ඕනෑම සූත්‍රයක් අපි ඒ ආකාරයෙන් පිළිපදින එක. ඒක යුතුයකමක්. බුදුහාමුදුරු දේශනා කළ ධර්මයට අනුගතව ජීවත් වෙන එක ඒක යුතුයකමක්. මම කොටින් කියන්නම්. ඔය විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඳහන් වෙනවා වත්තක්ඛන්දකය කියලා. ඒක තියෙන්නේ යුතුයකම් කොච්චර වැදගත්ද කියලා. මේ සමාජයේ යහ පැවැත්ම සඳහා අපි නොසිතපු දේවල්. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. කැසිකිලි වැසිකිලි කියන් පස්සේ කළ යුතු යුතුයකම් පද්ධතියක් තියෙනවා. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරගන්න හැටි යුතුයකම් පද්ධතියක් තියෙනවා. මේවා අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. ඒ අනිවාර්යෙන් කළ යුතු දේවල් සිද්ධ වෙන විට අපි ශීල සම්පන්න වෙනවා. ඒකේ ඒ ඇත්තෙන්ම ඒ නිසා මේ යහපත් ආචාර ධර්ම, කළගුණ සැලකීම්, ධර්මානුකූල පැවැත්ම, ඒ වගේම යහපත් ලෙස උත්සාහවන්තව ජීවත් වීම මේ මොන දේවල් කතා කළත් ඒවා බුදුහාමුදුරුගේ දේශනාව අනුව යුතුයකම් පද්ධතියකට ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ යුතුයකම් කියන වචනය තුළට ඒක ඔක්කොම අන්තර්ගත කරන්න පුළුවන්. ඇතුළත් වෙනවා. ඒ නිසා ඒ සීමාව තුළ ඉඳගෙන අපිට ඕනෑ තරම් බුදුහාමුදුරුගේ දේශනාව ඉස්මතු කරමින් කතා කරන්න පුළුවන්. ඒ නිසා අපේ යුතුයකම වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ යහපත් ධර්මය ඊට අනුගතව ජීවත් වීම. ධර්මයට අනුගතව ජීවත් වීම. ඒ නිසා අපි ආචාර ධර්ම වශයෙන් ගත්තොත් අපිට ඉතින් මේ යුතුයකම් පද්ධතියෙන් කියනකොට පද්ධතියින් තියෙනවානේ. පෞල් සංස්ථාවේ ඉඳලා සමාජ සංස්ථාව දක්වා. සමාජ සංස්ථාවේදීත් ආයතනික වශයෙන් රටක් වශයෙන් යුතුයකම්. ඒ කියන්නේ පාලකයෝ පාලිතයන්ට ජනතාවට කළ යුතුයකම් කරන්නට ඕන. දැන් අග්ගඤ්ඤ සූත්‍රයේදී මේ රජ කෙනෙක් පත්තුනේ ජනතාවගෙන් යැපෙන තත්ත්වයකට පස්සේ හොඳට පාලනය කරන්න අපි බත්තටුප් දෙනවා. ඒක තමයි ගිවිසුම. ඒ නිසා ඒ යුතුයකම සිද්ධ කරන්න. ඒ වගේම ආයතනයකට ගියාම ඒ ආයතනයේ ගරුත්වය සුරක්ෂිත කරන්න මේ පුණ්‍ය භූමියක් අපේ පන්සල. පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමියේ පුණ්‍යවත්කම ආරක්ෂා කරන්න ඕන එක යුතුයකමක්. බස් එකට ගියාම ඒ බස් එකේදී යා යුතු ආකාරයක් තියෙනවා. මේ හැම පද්ධතියකින් අපි මේ පුංචි දේවල් ගැන හිතන්නේ. දැන් බලන්න. දැන් අපි ගමන් කරද්දී අත්තරද්දකින් කකුල පෑගෙනවා. පෑගුණෙන් පස්සේ අපි යුතුයකම අපි hina වෙනවනේ මොඩ බලලා hina වෙනවා. ඉංග්‍රීසියෙන් නම් වෙන වචන කියනවා. අපි ඉතින් අර සිනහව තුල අර හිතේ ඒ වේදනාවට පත්වෙච්ච කෙනාගේ අගතියට පත්වෙච්ච කෙනාගේ වේදනාව ඔක්කොම තුරන් වෙනවා. ඒ යුතුයකම් පද්ධතිය. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළ මේ ධර්මය එක්තරා විදියකින් මේ සමාජයේ විවිධ ආකාරයට කිඳා බැහැලා තියෙනවා. අන්නේ කිඳා බැහැපු ධර්ම යන් ඉස්මතු කරමින් කටයුතු සිද්ධ කරමින් සමාජයේ කටයුතු සිද්ධ කරනකට අමාතෘකාවට ගැලපෙන විදියට සතුට සොම්නස ඒ වගේම අන්‍යෝන්‍ය සුහදත්වයේ මිත්‍රත්වය ගොඩ නැගෙනවා. යුතුයකම් සිද්ධ වෙන විට සමාජයේ ගොඩාක් ප්‍රශ්න निराකරණය කරගන්නට පුළුවන් වෙනවා. හොඳයි හැමදෙන්නේ දැන් අද මේ පොහොය දවසේ තියෙන එක වැදගත්කමක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කරන්න තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කළා දඹදිව නැවත සංකස්සපුරයට වැඩම කළ දවස කියලා. උඩුගම විමල කීර්ති අපේ නායක හාමුදුරනේ මේ අපිට බෞද්ධයෝ හැටියට තියෙන උතුම් ආදර්ශය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. මම අර කිව්ව අද දවසත් උන්වහන්සේ යුතුයකමක් ඉටු කරලා නැවත මේ මනුලොවට වැඩම කළ දවසක්. හාමුදුරනේ
බුද්ධ චරිතය තුලින් කොහොමද අපි මේ යුතුයකම කියන කාරණාව පැහැදිලි කරගන්නේ ආදර්ශයක් ගන්නේ? අපේ වැඩම අවදාළ අපේ පඬිත හඳුරන්නේ අවසරයි වෛද්‍යතුමනි, අපි කවුරුත් ජීවත් වෙන්නේ සමාජයක. ඒ සමාජය කියන එක විවිධයි. නානත්ත කාය නානත්ත සංඥා. සිතින් අසමාන වූ ගතින් අසමාන වූ සමාජයක්. කයින් අසමාන වූ සිතින් අසමාන වූ සමාජයක්. අපි කවුරුත් ප්‍රත්‍යඥයි. කවුරුවත් කෙලස් ප්‍රහීන කරපු අය මා හිතන්නේ මෙතන නැහැ. එවැනි සමාජයට අපි කියනවා විසම සමාජයක්. සමාන නැති සමාජයක්. හැම කෙනෙක් තුළම යම් යම් අඩුපාඩුකම් තියෙනවා. නිදොස් කෙනෙක් මෙදියතේ උපදිනේත කියලා තමයි සුභාසිතේ සඳහන් වෙන්නේ. එතකොට එවැනි සමාජයක් තුළ අපි සාමයේ සතුට සහජීවනයේ පිරි ජීවිතයක් ගත කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ චරිතය ලෝකෙ තියෙන ඉතාමත්ම ආදර්ශමත් චරිතය. මේ මහත්මයා විමසුවේ හැටියට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම යුතුයකම් ඉටු කළා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසපේ නොහෙලා බලා සිටීමෙන් ඒ බෝධියට කළගුණ සැලකුවා. ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙලා ඉවර වෙලා උන්වහන්සේ කල්පනා කළේ කාටද මේ ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ නිසා තමන්ට උපකාරී වූ ආලාරකම උද්දකාරම ආදී අය බැලුවා. ඒ අය ඒ වෙන විට අභාවයට පත් වෙලා ඉන්නේ. ඊළඟට බැලුවා කාටද මම මේ අගනා ධර්මයේ දේශනා කරන්නේ. අන්න තමන්ට දුෂ්කර ක්‍රියා කාලය තුලදී උපකාරී වුණු පස්සක මහණුන් සොයාගෙන බරණැස ඉසිපතනාරාමයට උන්වහන්සේ වැඩම කළා. එතකොට ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරන්න ඒ පස්සක මහණුන් සොයා ගියේ ඒ අයට සැලකීමක් විතරක් නෙවෙයි, තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තියෙන බුද්ධිමත් පිරිසක්ද කියලා බලලා තමයි මේ වැඩම කළේ. එතකොට මේ පස්වග මහණුන් ඊටාම දැනුගත් බුද්ධිමත් පිරිසක්. එතකොට ඒ නැත්නම් තමන් දේශනා කරන ධහම ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ නිසා තමන් ඒ මුලින්ම ධර්මයේ දේශනා කරන්න සුසුද ඒ පුජ්‍යලයෝ කියලා බැලුවා. ඒ නිසා ඒ බලලා තමයි අර තමන්ට උපකාර කළා විතරක් නෙවෙයි, තමන් කරන සේවයේ තමන්ගේ යුතුයකම ඉටු කරාම ඒකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕන. ඒ ප්‍රතිඵලයට අනුකූලව තමයි මේ පස්වක මහණුන් සොයාගෙන ගියේ. එතකොට බුද්ධ චරිතයෙන් මෙවැනි අවස්ථාවන් රාශියක් තිබෙනවා. දැන් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ තමන්ගෙන් කරන සේවයේ කල්පනා කරලා මහා කරුණාවෙන් උදේ බලනවා. කාටද මම අද පිහිට වෙන්න ඕන? එහෙම සොයලා බලලා තමයි උන්වහන්සේ ඒ කාර්යය සඳහා වැඩම කළේ. දැන් අහිංසක කියන කුමාරයා වැරදි උපදේශ දීම තුලින් මිනිමරුවෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දැන දුටුවා ඒක ඒ පුජ්‍යලයට වෙන්න යන විනාශය. ඒ නිසා උන්වහන්සේ වැඩම කරලා ඒ අහිංසක ඊටාම පැවිදි කරලා ඊටාම හොඳ ඒ මිනිමරුවෙක් බවට පත් වුණු අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් කළා. ඒ බලන්නේ ඒ සේවය නිසා තමයි ගර්භණී මාතාවන්ට අපි පිරිත් දේශනා කරනකොට අඟුලිමාල පිරිත ඒ සත්‍යක්‍රියාව මම රහත් ඵලයට පත් වුණාට පස්සේ කිසිම ප්‍රාණියෙක් මැරුවේ නැහැ. ඒ සත්‍ය බලයෙන් ඒ යතෝහම් වගේ මගේ නංගිය කියලා ආමන්ත්‍රණය කළේ ඒ සත්‍යක්‍රියාව කරන්න කියලා බුදුරජාණන් වහන්සේ
අඟුලිමාල තෙරුන් වහන්සේට දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාර්යය නොකළා නම් අර අඟුලිමාල තුරින් තව කොච්චර විනාශයක් තමන් හදලා වැඩුව තනු තමන්ගේ මෑණියන් පවා පරලෝ යවන තත්ත්වයට පත් වෙලා තිබුණේ. එතකොට අර ගුරුවරයා තමන්ගෙන් කරන්න ඕන යුතුයකම කරලා නැහැ. එයා වැරදි උපදේශය තුල කොච්චර පුජ්‍යලයක විනාශය කරා යනවද? එතකොට ඒ தත්වයෙන් මුදවා ගත්තේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒකල කාර්යය. දැන් ඒ විදිහට කොච්චර අවස්ථාන් බුද්ධ චරිතය පුරා තියෙනවද? රජ්ජුමාලා දිවිනසා ගන්න හැදුවේ. ඒ කාන්තාවට තමන්ගේ ස්වාමි දුව කෙසෙන් අල්ල පහර දෙනවා. ඒ නිසා ඒ කාන්තාව කෙස කපලා දැම්මා. ඊට පස්සේ කඹ කෑල්ලක් බෙල්ලට දාලා ඒකෙන් ඇද ඇද ගහන්නේ. ඒ වෙලාවේදී මේ වේදනාව ඉවසන්න බැරුණාම ඒ කාන්තාව දිවිනා ගන්න ගියා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තමන්ගේ යුතුයකම ඉටු කරලා ඒ ජීවිතේ බේරගත්තා. අදත් ඒවා අපේ සමාජයට මේ කරන ලද කාර්ය අපේ සමාජයට අදත් දායාද වෙලා තිබෙනවා. එතකොට ඒ විදිහට බුද්ධ චරිතේ පුරාම අපිට දකින්න ලැබෙනවා අන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ චරිතය තුලින් තමන්ගේ ක්‍රියාදාමයේ තුලින් මේ සමාජයට දීලා තියෙන පණිවිඩය ආදර්ශය. එවැනි හුඟක් කරුණු මේ බුද්ධ චරිතය පුරා දකින්න ලැබෙනවා. ඉතින් උන්වහන්සේගේ කරුණාව සාගරයක් නම් මේ සාගරයෙන් ඉතිරිලා පැතිරලා ගිය ගුණ කදම්බය මුළු මහත් සමාජයට තමන්ගේ යුතුයකමක් කොට සලකලා දීපංකර පාදමූලයේ තිබුණ උන්වහන්සේ රහත් ඵලයට පත්වලා නිවන් දකින්න. එම නෙමෙයි තමන්ගේ යුතුයකමක් කොට සලකා සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරලා ඒ බුදු වෙන ඒ ආත්මාවෙත් කොයිතරම්නම් දුක්ඛන්දරාවක් විදලා තමයි උන්වහන්සේ මේ බොහෝ දෙනාට යහපත සඳහා මේ ක්‍රියා කරලා තිබෙනවා. හොඳයි. වෛද්‍යතුමනි දැන් අපිට බුදුරජාණන් වහන්සේගෙන් අපි මේ ආදර්ශය අරගෙන අපි ජීවිතය යහපත් මේ යුතුයකම් අපේ ජීවිතයට එකතු කර ගනිද්දී මේ අපි කතා කරන සමාජයේ සාමය සතුට සහ සහජීවනය කියන කාරණා ත්‍රිත්වය වඩා වැඩි කරන්න ඒවා දියුණු කරන්න මේ යුතුයකම උපයෝගී වෙන්නේ මොන විදිහටද කියලා අපි පැහැදිලි කරගන්න කැමතියි. ඔව් එතෙන්ම දැන් මෙතනදී ස්වාමීන් වහන්සේලා දෙන්නමම කතා කරා බෞද්ධ ධර්මයේ කොහොමද මේ කාරණේ සටහන් වෙලා තියෙන්නේ ඒ වගේම ප්‍රායෝගිකව අපි අත්විඳිය යුතු හරි දේ මොකක්ද කියන කාරණය. ඔව් සජිත් ඇත්තම මෙතනදී සතුට සාමය ප්‍රබෝධය කියන කාරණය ගත්තට පස්සේ මෙතන අපිට බුද්ධ ධර්මය පිළිබඳව ගත්තත් මේ කොහොමද ගිහි ජීවිතයේ අපි සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ ඒ වගේම තවත් කෙනෙකුට උපකාර කරගෙන අපත් සතුටින් ඉන්නේ කොහොමද කියන කාරණයට මාර්ගෝපදේශ අනන්තවත් තියෙනවා. ඉතින් එතනදී මේ සතුට සාමය සහජීවනය කියන කාරණයක් එක්ක අපි නිවැරදි තැනට යනවා නම් එතනම තියෙනවා අපි යුතුයකම් ඉටු කරනවා. දැන් ඇත්තටම අපි ඇත්ත කතා කරොත් අද වර්තමානයේ වෙනකොට මේ සතුට සාමය සහජීවනය කියන තැන කොතනද තියෙන්නේ කියලා අපට හිතන්නට වෙලා තියෙනවා. හුඟක් වෙලාවට නිවස තුල මේක හිඟයි. ආයතන තුල හිඟයි. මහා මාර්ගයට බැස්සට පස්සේ මහා මාර්ගෙත් හිඟයි. සමාජය තුල මේ දේවල් හිඟ වෙලා තියෙනවා. මේ හිඟවීමට ප්‍රධානව වග කියන දෙයක් කැටියට අපට දැනෙනවා අර යුතුයකම් ඉටුවීම කියන එක කාට කාටත් ටික ටික අමතක වීම කියන කාරණය. මෙතනදී ඇත්තම දැන් අපි මෙතනදී කතා කරනකොට විපස්සනා වංශයත් කිව්වාර සිරිත් විරිත් කියන එක. සිරිත් කියන්නේ අපි පිළිපැදිය යුතු දේ, විරිත් කියන්නේ නොකල යුතු දේ. ඉතින් මෙතනදී නොකල යුතු දෙයට වඩා අපි කල යුතු දේ ගැන තමයි හිතන්නට ඕනේ. නොකල යුතු දේ අමතක කරන්නට, එතනින් ඉවත් වෙන්නට අපි හිතන්නට ඕන.
දැන් අපි මෙහෙම කිව්වොත් දැන් අපි ආයතන එක දැන් ඔබතුමන්ලාත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ඔබතුමන්ලාත් විවිධ ආයතන වල සේවය කළා වෙන්නට පුළුවන්, සේවය කරනවා වෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ ආයතන වලට සේවය ලබා ගන්නට ගියා වෙන්නට පුළුවන්, ලබා ගන්නට යනවා වෙන්නට පුළුවන්. ඉතින් අපි දකින්න මෙතනදිත් අපි දෙයක් තියෙනවානේ. හුඟක් වෙලාවට අද අපේ රටේ ප්‍රචලිත කාරණයක් තමයි Tamanට පොදු ආයතනකින් වැඩක් කරගන්නට ඕන නම් අපි මුලින්ම බලන්නේ මොකද්ද? මේ ආයතනය අපි දන්නා හඳුනන කෙනෙක් ඉන්නවද? කොහොමද මේ දේ කරගන්නේ කියන එක. එහෙම වෙන්නට ඕනේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපට අර යුතුයකම් ඉටු කිරීම අමතක වෙලා තිබෙනවා. ඇත්තම කතාව කිව්වොත් අපි පොදු ආයතනයකට ගියාට පස්සේ යම් සේවයක් කරගන්නට හුඟක් වෙලාවට සේවයේ සපයන පුද්ගලයා හෝ තැනැත්තිය අර සේවයේ සපයා ගන්නට ආපු පුද්ගලයා හෝ තැනැත්තිය දිහා බලන්නේවත් නැහැ, බිම් බලාගෙන ඉන්න අවස්ථාවක් තිබෙනවා. එහෙම නෙවෙයි. මේක වෙනස් වෙන්නට ඕන. ඇත්තම මේ තව කාරණයක් කිව්වොත් මොකද අප මේ සේවා ස්ථානවල කාලයක් ගත කළ අය, මම වෛද්‍ය වෘත්තියේත් මේ 37 වන වසර ගෙවන්නේ. ඉත්ස විවිධ ආයතන වල ඉඳලා විවිධ ආයතන වල තනතුරු දන්ලා මට මේ අවගකීම මේ අත්දැකීම තිබෙනවා. එතනදී මෙහෙම දෙයක් තියෙනවා. අපි සතියේ දවස් 5ක් නේ වැඩ කරන්නේ පුරුද්දක් හැටියට. මේ සතියේ දවස් 5 තුල හුඟක් වෙලාවට අර සේවය සපයන පුද්ගලයෝත් කාර්ය මණ්ඩලයේත් වැඩි පිරිසක් ඉන්නේ හිතේ සතුටින් ප්‍රබෝධයෙන් නෙවෙයි, පීඩණයෙන්. අපිට මෙහෙම එකක් දැනෙනවා. අර සිකුරාදා දවස් වෙනකොට ටිකක් අර මුවට හිනාවක් නැගෙනවා මේ අයගේ. අර ඊළඟ දවස් දෙක නිවාඩු කියන කාරණය. හැබැයි ඒකද වෙන්නට ඕනේ. ඇත්තටම අපිට සේවය කරන තැනදීම සතුට අරගෙන හවසට ගෙදරට යන්නට පුළුවන්. ඒ සේවය සපයා ගන්නට එන පිරිසට අපේ යමක් කරලා දීලා ඒ සතුටත් එක්ක ගෙදරට යන්නට තමයි අපි සූදානම් වෙන්නට ඕනේ. එහෙම වුණායින් පස්සේ අර ආතතිය මගහරවලා අපිට ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම දැන් මහා මාර්ගයකට බැස්සත් අපි දන්නවා වාහනයක් පදවන එක බරපතල ගැටලුවක් වෙලා තිබෙනවා අද කාලෙදී. තරහ නොයන අයටත් මහා මාර්ගයේ වාහනයක් පදවනකොට තරහ දැනෙන තැනටපත් වෙලා තිබෙනවා. ඇයි අපි යුතුයකම් ඉටු කරන්නේ නැහැ. අපි නීතිය පිළිපදින්නේ නැහැ. අනිත් අය ගැන හිතන්නේ නැහැ. අර ආත්මාර්ථයේ ඉස්මතු වෙලා තිබෙනවා. ඉතින් මේවට දැන් මෙතනදී අපි මේවයි මගහැරෙනවා නම් බොහෝ දේවල් අපිට අපේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් වටිනාකම්. මොකද සැහැල්ලුව කියන එක හරි වැදගත්. මනසේ සැහැල්ලුව කියන එක නැති තැන අපි වැරදි තැනකට අපිවම ගෙනියනවා. දැන් ඔබ දන්නවා ඇති අද වෙනකොට අපේ රටේ මේ වගේම වෙනත් රටවලත් බරපතල ගැටලුවක් වෙලා තිබෙන්නේ බෝ නොවන රෝග. මේ නිසා විශාල පිරිසක් මේ යනවා, විශාල පිරිසක් අබල දුබල වෙනවා. ඉතින් මෙතනදී මේ බෝ නොවන රෝග කියන තැනට යන්නට අපට මේ මානසික සැහැල්ලුව නැහැ කියන කාරණය වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රධාන සාධකයක් වෙනවා. ඉතින් මේවා අපි හිතන්නට ඕන. ඒ වගේම දැන් අපි මනස සැහැල්ලුව පවත්වා ගැනීමේදී මේ යුතුයකම් ගැන කතා කිරීමේදී දැන් අපි සජිත් ඔබ මතක් කළා, ඒ වගේම ස්වාමීන් වහන්සේලාත් මතක් කළා සිංහාලෝවාද සූත්‍රය, ඒ වගේම මහා මංගල සූත්‍රය වැනි දේවල්, ඒ වගේම නොකල යුතු දේ ගැන අපිට හදාරන්නට පරාභව සූත්‍රය, වසල සූත්‍රය වැනි දේ. ඉතින් මේ වගේ මාර්ගෝපදේශ ගන්න පුළුවන්. ඒ වගේම අපි නිවස තුල අපෙන් නිවසේ අනිත් සමාජිකයන්ට යුතු දේ ඉටු කරලා සතුට ලබා ගන්නට අපි පුරුදු වෙන්නට ඕන. ඒ වගේම දැන් අපි මිනිසුන් අතර විතරක් නෙවෙයි මේක මීට එහාට යන්නට පුළුවන්. සත්තුත් මේ ලෝකේ ජීවත් වෙන්නට ඕන. මේ සත්තුත් යම් දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපේ ආදරේ බලාපොරොත්තු වෙනවා, දයාව බලාපොරොත්තු වෙනවා, රැකවරණේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී ඒ සහජීවනය පවත්වා ගැනීමත් වැදගත් වෙනවා ජීවත් වන මිනිසුන් හැටියට. ඒ වගේම පරිසරය රැක ගන්නට කියන කාරණේදී වගේම පරිසරය විඳීම තුළ අපට මේ මනසේ සැහැල්ලුව සතුට සමාදානය ලබා ගන්නට පුළුවන් හොඳම තැන.
ඉතින් මේ දේවල් එක්ක අපි ජීවිතේ ගලප ගන්නට ඕන. අපි සේවය කරන තැන, අපි අපේ නිවස, ඒ වගේම අපි විවිධ සමාජ වපසරියන් තුල අපි ගැවසෙනකොට, ඒ වගේම ආගමික ස්ථාන වෙන්නට පුළුවන් ඒවත් එක්ක තියෙන අපේ සහ සම්බන්ධතාවය පවත්වා ගැනීම, මේ තුල තමයි අපි සතුට සමාදානය සැහැල්ලුව හොයා ගත යුත්තේ. මේක නැති වෙච්ච තැන අපි මේ ජීවත් වීම අපි දැනෙන්නට ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම අපට අවශ්‍ය වෙන්නේ දැනෙන්නට ගත කරන ජීවිතයක්. අපි වෛද්‍ය විද්‍යාවේ කියනවා ගුණාත්මක ජීවිතයක් කියන තැන. නිකම්ම ජීවත් වෙනවා කියන කාරණේ නෙවෙයි. මොකද නිකම්ම ජීවත් වෙනවා කියන කාරණේ අපි මේ ගැන නොහිතුවත් වෙනවා ටිකක් කලකට හරි. මොකද අපි නිකන් හිටියත් අපිට හුස්ම ගැනෙනවා, හෘද වස්තුව ස්පන්දනය වෙනවා, අංග චලනය වෙනවා, සන්ධි චලනය වෙනවා. එහෙම නෙවෙයි. අපි මේක දැනෙන්නට ජීවත් වීම කියන තැනට අපි එන්නට ඕන. එතනදී ආගම දහම කියන කාරණියත් ලොකු ඉලක්කයක් කරගන්නට ඕන. හොඳයි, මම නැවත හැගොඩ විපස්සී අපේ හාමුදුරන් වහන්සේ වෙත හැරෙනවා. අපේ හාමුදුරනේ දැන් අපේ විමල කීර්ති හාමුදුරුවෝ සිහිපත් කළා මේ කළගුණ සැලකීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ආදර්ශ ගන්නකොට දැන් යුතුයකම් ඉටු කරන්න අපි පෙළඹෙනකොට අපිට ඒත් එක්ක එන තව වචනයක් තමයි මේ කළගුණ සැලකීම කියන්නේ. හාමුදුරනේ කළගුණ සැලකීම කියන්නේ යුතුයකම් ඉටු කිරීමමද? ඇත්ත වශයෙන්ම කළගුණ සැලකීම කියන්නේ යුතුයකමම තමයි. කළගුණ කියන්නේ බුදුහාමුදුරු දේශනා කළා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කළගුණ සලකන පුජ්‍යලියෝ ලෝකේ දුර්ලභයි කියලා. ඒ නිසා යම් තැනක කෘතඥතාව එක චෛතසිකයක්, ඒ කෘතඥතාව බිඳ වැටුනහම සමාජයේ විවිධ අරුබුද ඇති වෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. මේක සරල උදාහරණයකින් මේ සම්බන්ධව ප්‍රවේශයක් ගන්නවා. දැන් අම්මා තාත්තා දරුවෝ හදනවනේ ප්‍රජාව. ඇත්ත වශයෙන්ම දූ දරුවෝ හදලා යහපත් සේ හදලා රටට දායාද කිරීම එක පින්කමක්, කුසලයක්. හොඳට යහපත් ජීවත් වීම. එතකොට ඒ දරුවන්ට උගන්වන්න වෙහෙසෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් ආදී ආහාර පාන ආදී මේ සියලුම උපභෝග පරිභෝග සම්පත්තීන් දෙන්න උත්සාහ කරනවා. ඒකම දරුවා පාසලට යනවා. ඉන්පස්සේ අතිරේක පන්ති වලට යනවා. නිදි වරා දරුවා පාඩම් කරනවා. මෙහෙම පාඩම් කරලා ඊටාම හොඳ විෂයානුබද්ධ දැනුමක් ලැබලා විභාග වලට ඉදිරිපත් වෙලා විභාග සමත් වෙනවා. දැන් ලොකු කෙනෙක් උපාධියම සමත් ලොකු දැනුගත් කෙනෙක්. එයාට ඉතින් රස්සාවකුත් ලැබෙනවා. රස්සාවක් ලැබුණාම කල්පනා කරන විටක මගේ ජීවිතේ මං කොහොමද ආවේ? මහා දුෂ්කර ගොඩක් උඩ මට අම්මා තාත්තා කන්න බොන්න දුන්නා, දින්න බැලන් දුන්නා. ඒක කරන්න එපැයි. ඒගොල්ලන්ගේ යුතුයකමනේ. එහෙම හිතන්නේ ඒගොල්ලන්ගේ යුතුයකමනේ. ඒක කරන්න එපැයි. ඉතින් දැන් මෙයා හොඳින් ඉන්නවා. ඊට පස්සේ යා කල්පනා කරනවා මම මහන්සි වෙලා දිවා රෑ නොබලා දැඩි වෙහෙසින් ඒ වගේම විවිධ ගුරුවරු හොයාගෙන ගිහිල්ලා පාඩම් කරලා විභාග සමත් වුණේ. අර ගොල්ලන් මොනවද කළේ? ඔන්න අම්මා තාත්තා මොනවද කළේ? ඔන්න හිතෙනවා. අන්න දැන් මොකද කෘතඥතා කියන සීමාව බිඳ වැටෙනවා. එතන ඉඳන් ඒ දරුවට තමන්ගේ අම්මා තාත්තා තවත් සමාජිකෙක් පමණ යුතුයකම සිදු නොවන විට මේ ભેද බිනතාව එක කෘතඥතාවය කළකුණ සැලකීම ලෝකයේ ආධ්‍යාත්මික රීතිය යහපැවැත්මේ ආධ්‍යාත්මික රීතිය කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ කියලා බුදුහාමුදුරු දේශනා කරත් මේ දුර්ලභයි කියලා. ඒ නිසා කළකුණ සැලකීම යුතුයකමක්. කෘතඥතාවය කියන්නේ ඒක යුතුයකම. ඒ කළකුණ සැලකීමේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ වගේම සමාජයේ විවිධ දේවල් තිබෙනවා. දැන් Tamanට උපකාර කළ කෙනෙකුට ප්‍රත්‍යුපකාර කිරීම, ඒ වගේම උපකාර නොකලත් කළ යුතු දේ සිද්ධ කිරීම ඒ කෘතඥතාවයනේ. දැන් ඇත්තෙන්ම දැන් අපි යමක් දුන්නාම හාමුදුරුවරු වශයෙන් පින් සිදු වේවා පින් ගන්නෝනේ. අනිත් අය
කෘතඥය කියන්නේ ඒ අයත් පින් සිද්ධ වේවා න ස්තුතියි කියනවා. ස්තුතියි කියන ජන සමාජයේ ගොඩක් වෙලාට ඉංග්‍රීසි ව්‍යවහාරයේ තිබෙන්නේ. ඉතින් මේ වගේ ඒ පුංචි ඒක සමහර විට හිතාමතා හෝ වෙන්නත් පුළුවන්. සමහරට නොසිතා හෝ ඉබේම කරන ක්‍රියාවක් වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ පුංචි ඒකක ඉඳලා එහාටම යන්න යුතුයකමක්. අපේ ශාන්ත හිටියාරච්චි තුමත් කිව්වා මේ වෛද්‍යතුමත් කිව්වා ආයතනික පැවැත්ම ඉතා වැදගත් වෙනවා මේ සමාජයේ යහ පැවැත්මට කියලා. ඇත්ත වශයෙන්ම මේක වැදගත් වෙනවා. දැන් අපි කියමුකෝ යම් කිසි ආයතනයකට යම් කිසි පුජ්‍යලේ ප්‍රධානියෙක් වශයෙන්පත් වෙනවා. එතකොට ඒ පුජ්‍යලයා කෘතඥ වෙන්න ඕන මේ ආයතනයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතිච්ච අනන්‍යතාව. ඒ වගේම ඒ ආයතනයේ තියෙන සම්පත්, ඒ වගේම ඒ ආයතනයේ තියෙන මානව සහ භෞතික සම්පත් පමණක් නෙවෙයි. ඒ ආයතනයේ පවත්වාගෙන යමින් දියුණු කිරීම. යාගේ යුතුයකමක්. ඒ කෘතඥතාවක්, කළගුණ සැලකීම. එසේ නොකරනව නම් අකෘතඥයි. ඒ කියන්නේ අකෘතඥ කෙනෙක් යා කළගුණ නොසලකන්නේ. ඒ වගේම යා ඇයි හේතුව? හිතේ ඇති වෙන්නේ පරපීඩනයක්. හිතේ තියෙන වෛරය නිසා මේ දේවල් ඇති මෙති. මේවා චෛතසික වශයෙන් තිබෙනවනේ. ඒ නිසා මෙන්න මේ නරක චෛතසික ඉස්මතු වුණාම මිනිසුන්ට මනුස්සකම අමතක වෙනවා. මනුස්සකම අමතක වුණාම යුතුයකම් කෘතඥතා මේ සියල්ල බිඳ වැටෙනවා. ඒ නිසා මේ සමාජ පද්ධතියෙන් හැම දෙයක් කෙරෙහිම මේ විදිහට කලපන්න ඕන. අපිට පුංචි දෙයක් නෙමේ මහා දැවැන්ත දෙයක් කරන්න තියෙන්නේ. හිතන්ට විතරයි තියෙන්නේ. අපි හිතන්නේ නැහැ. ඒ නිසා අපේ යුතුයකම දැන් අපි ගත්තොත් පන්සලක ස්වාමින් වහන්සේ නමක් විහාරාධිපති ස්වාමින් වහන්සේ කෙනෙක් වශයෙන් පත්වීම ලබනවා. එතකොට උන්වහන්සේගේ කෘතඥතාව වැඩිහිටි හාමුදුරුවරුගේ පරම්පරාවෙන් පැවැත්ම මේ ශාසනික සම්ප්‍රදායන් ඒ වගේම ආයතනය ඉහාට පවත්වාගෙන යෑම. ඒක යුතුයකමක් කෘතඥතාවයක්. ඊට පස්සේ ඒක සිද්ධ නොකරන විට ඕන. ඒ කියන්නේ ඒ වගේම තමයි එච්චර විතරක් නෙවෙයි පාලකයන්ගෙත් එහෙමයි. රජවරුපත් වෙනවනේ. පෙර රජ දවස. ඒ කියන්නේ අපි කියමු දුටුගැමුණු රජතුමාගේ කාලේ අපි කියනවනේ දුටුගැමුණු රජතුමාගේ කාලේ බලන්න එපා අපේ රටේ හැටි. පේනවනේ අනුරාධපුර යුගයට ගියාම අනුරාධපුරයට ගියාම පොළොන්නරුවට ගියාම මා ශ්‍රී විභූතියක් තිබෙනවා. ඒ නිසා ඒ රජවරු තමන්ගේ කෘතඥතාවයත් ඒ වගේම යුතුයකමත් ඉටු කරලා තියෙනවා. ඒ වගේම අදටත් පුළුවන් ওই වැව් අමුණු ටිකක් සුද්ධ පවිත්‍ර කරලා ගත්තාම අපේ මේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න. ඒ කියන්නේ ඒවා තමයි නිදාන, ධන නිදානය. මේ ඒවා ගොඩ නැගුණේ ඒ රජවරුන්ට මේ වගේ දැවැන්ත චින්තනයක් ගොඩ නැගුණේ මේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මයයි ආభాෂය නිසානේ. අපේ යුතුයකම ඕන හොරකම් නොකර ඉන්න එක. වනචර වැඩ කරන්නේ නැති ඉන්න එක. ඔය පංචශීලයේ තියෙන නේද නායක හඳුරන්නේ. පංචශීලය හැමදාම සමාදන් ඉන්නේ. ඉතින් ඒ දේවල් සමාදන් වෙනවා. ඒවා පිළිපදින්න ඕන. ඒ පිළිපැදීමෙන් කටයුතු සිද්ධ කරන විට මේ පද්ධතියෙන් ගොඩ නැගෙනවා. අත වශයෙන්ම අපි බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මය ඊට අනුගත ලෙසම තේරුම් ගත්තොත් මේවා පහසුවෙන්ම අවබෝධ කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔන්න නූතනයට අපි ආවොත් අද අධ්‍යාපනයයි සියල්ලක්ම මේ මාර්ගගත අධ්‍යාපනය. දන්න සිංහලෙන්ම ගොත් ඔන්ලයින්. මේකේ ගැටලුවක් නැහැ. හැබැයි අද කොච්චර අම්මල තාත්තල තමන්ගේ හදවත ගිනි පත්තු වෙවීද බලන් ඉන්නේ දරුවෝ කරගන්න විනාශය නිසා. ඒ නිසා දරුවාගේ යුතුයකම තමන්ට ලැබිච්ච අර සම්පත් ටික නිසිසේ උපයෝගී කරගෙන තමන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සිද්ධ කරගන්න එක. ඒ නිසා දරුවෝ තමන්ගේ සීමාව ඉක්මලා ගිහිල්ලා යුතුයකම් පද්ධතියෙන් බිඳ වැටිච්ච නිසා මේ දේවල් තියෙනවා. ඉතින් විවිධ දර්ශන තියෙනවා තමයි. බලන්න කොයි සත්තු ඉන්නවනේ මේ අපේ ජන සමාජයේ විවිධ සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට වසවිසත් කොච්චර තියෙනවද? මොකෝ වසවිස කාලේ සත්තු මැරෙලා නැහැනේ.
දැන් අපි සුරතලයට හදනවා, බල්ලෝ හදනවා, පූසෝ හදනවා, හාගෝ හදනවා. ওই එක සතෙක් යම් කිසි වසක් විසක් කාලේ මැරලා තියෙනවද? ඉතින් සත්තු දන්නෝනේ හොඳ නරක. සත්තු දන්නෝ Tamanට හිතවත්දී අහිතවත්දී. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේ තරුණියෝ දන්නේ නැති එකයි. අපි මිනිස්සු දන්නේ නැති එකයි. ඇයි? මිනිස්සු හිතන්න අරගෙන නැහැ. මිනිස්සු යන්ත්‍ර සූත්‍ර වගේ හිතන්න පටන් අරගෙන තියෙන්නේ. ඇයි? විවිධ කණ්ඩායම් හදලා දෙන බෙවලම්. එහාට මෙහාට කරමින් මේ පද්ධතියෙන් එහාට ගෙනියන නිසා මේ සමාජ පද්ධති බිඳ වැටලා තියෙනවා. ඒ නිසා අවම වශයෙන් යුතුයකම කියන සීමාව තුල, කෘතඥතා කියන සීමාව තුල ඉඳගෙන වැඩ කරන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා යුවාචරේ ප්‍රඥාචරියන් ශ්‍රේෂ්ඨ විදියට හැසිරෙන්න කියලා තරුණ තරුණියන්ට කිව්වේ. දැන් ওই මහා මාර්ග අධ්‍යාපනයක් වෙන්න කලින් දැන් මේ වචනේ සඳහන් කිරීම වැදගත් වෙනවා. සංස්කෘත ව්‍යාකරණයක් තියෙනවා. මාර්ග શબ્දයට මහා කියන වචනේ යොදන්න එපා කියලා. මහා මාර්ග යොදන්න එපා. නමුත් අපි මහා මාර්ග පද්ධතියක් තියෙන්නේ. මහා මාර්ග කිව්වොත් ඒක මරණය. මාර්ගයට මහා දැම්මොත් මරණය. මහා තෛල කිව්වොත් ඒක තෛල කියන වචනයට මහා තෛල කිව්වොත් එහෙම මිනීතේ. වැරදි අර්ථකථනය. ඒ වගේ දැන් මාර්ගගත අධ්‍යාපනයත් මහා මාර්ගගත අධ්‍යාපනයක් වෙන්න යනවා. ඉතින් මම මේ සඳහන් කළේ අපිට ඉතින් දරුවෝ වශයෙන් තමන්ගේ යුතුයකම් පද්ධති ඉටු කරනවා නන්නේ. හරි වටිනවනේ. දැන් අපි මේ විදියට කල්පනා කළොත් අම්මා තාත්තාගේ යුතුයකම දරුවන් යහපතේ යෙදවීමනේ. පාපා නිවාරණති පවින් වළක්වන්න ඕන. ඉතින් අම්මා තාත්තා කල්පනා කරන්න ඕන ඒ කාර්යය මම කරනවද? පවින් හොඳ නරක ඊට පවින් වැළක්වට විතරක් මති. කල්යාණේ නිවේසෙන්ති. යහපතේ යොදවන්නත් ඕන. යහපතේ යෙදුවට මති. ඔන්න ඊට පස්සේ තමයි ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනීම සබ්බන් සිප්පන් උගන්න අපේටි. සියලු ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනීම. අද මේ තුන්වෙනි තැනට තියෙන එක පළවෙනි තැනට ඇවිල්ලා. මේ යුතුයකම් වරද්දගෙන මුලින්ම කරන්නේ මේ දරුවන්ට උගන්වන්න මහ ලොකු තරගයක් තියෙනවනේ. ඉතින් අපි අර බෞද්ධ චින්තනයේ හීනතාවය, ඌනතාවයෙන් පෙළෙනවා අපි. මේ ඌනතාවයෙන් පෙළෙන නිසා තමයි මේ ගැටලුව මතුවේ. ඉතින් විශේෂයෙන්ම මාධ්‍ය ආයතන වලට ලොකු වගකීමක් යුතුයකමක් තියෙනවා. මේ ඉස්පතු කරලා දෙන්න. අද විවිධ දේවල් තියෙනවනේ. ඒ වගේම අම්මා තාත්තාගේ යුතුයකම ආවාහ විවාහ කරලා දෙන්න. පස්සේ තමයි දායාද පරවරන්න ඕන. අපේ නායකයන්ට අති දැවැන්ත අත්දැකීම් සම්භාරයක් තියෙනවා මේ සම්බන්ධව. ඉතින් මේ ඔය අම්බල තාත්තල වරද්ද ගන්න ඕනේ යුතුයකම. අර මේ විවාහ වෙච්ච ගමන්ම ඔක්කොම දොස්තර මහත්තයාත් ඔක්කොම ලියලා දෙනවා. අනේ මගේ පොඩි එකා විතරයි ඉන්නේ. ඒක දුවයි ඉන්නේ. එයාටත් මේක ලියලා දෙන්න. එයා මොකද කරන්නේ? මේ පරණ ගෙවල් වල ඉන්නේ මොකද? මේක පිළිකුරනවා. එක්ක මේක උගස් තියෙනවා. උගස් තියලා මුදලක් අරගෙන එක්ක රට යාවි එක්ක වෙන කොහේ හරි ගියක් දොරක් හදාගනීවි. දැන් අම්මා තාත්තා අපතකයි. පහපාරට වැටෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ගමන් කරන්න ඕන යහපත් සමාජයක් ඇති වෙන්න නම්. ඉතින් අපිට මේ යුතුයකම් මේ දේවල් ඉටු කරගන්න එක ඒ ගැන මහ මුදලක් වැය වෙන්නේ නැහැ නේද? මේකට මුදලක් වැය වෙනවද? ඒ සජිත්. ආගෙන මේ කාර්යභාරය ඉෂ්ට කරන්න යම්කිසි මූල්‍යමය වටිනකම. හැබැයි මූල්‍යමය වටිනකම ඉහළයි මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ නැති එකයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න නම් අපට අවශ්‍ය කරනවා පෝෂක ප්‍රදේශයක්. ඒ පෝෂක ප්‍රදේශය තමයි ධර්මය. ධර්මයේ නිසසේ සමාජ පද්ධතීන් වලට ගැලපිලා නැහැ. මෙන්න මේ නිසා මේ සමාජයේ තාම විරසක භාවයට ඈත් වෙලා තියෙන සතුට ඈත් වෙනවා. දැන් අපින් ඈත් වෙන දේවල්නේ සතුට ඈත් වෙනවා. ඒ වගේම අන්‍යෝන්‍ය සුහදත්වයේ මිත්‍රත්වය අපි නැහැ. අපි මිනිස්සෙක් එක්කම ඇති වෙන්නේ අර වදක චිත්තය. එක්කෝ ඒ මිනිසයා මේ ගේ දේවල් කඩා ගන්න, එහෙම නැත්නම් වැළඳ ගන්න. මේ වගේ දේවල්නේ වදක චිත්ත. මිග සංඥම් පටිල විස්සති. මිග සංඥාව ඇති වෙලා තියෙන්නේ. මිනිස්සෙක් දැක්කම. ඒ නිසා මේ දැවෙන ප්‍රශ්න निराකරණය කරගන්නට බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මය සමාජගත කිරීම ඉතා වැදගත් ඊට අනුකූල ලෙසම. යුතුයකම් ඉටු කිරීම තුළ යහපත වෙනවා වගේම යුතුයකම් මගහැරීම තුළ සිදුවෙන අයහපත
පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ විමලකිත හාමුදුරනේ දැන් අපි මේ සාකච්ඡා කළා විවිධාකාරයෙන් මේ යුතුයකම් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ සිංහාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයත් එක්ක අපිට සිහිපත් කරනවා මේ යුතුයකම් පිළිබඳව. එතකොට දැන් සමහර වෙලාවට එක් පුද්ගලයෙක් එක් චරිතයක් නෙවෙයි විවිධ චරිත වලට සම්බන්ධ වෙනවා. ගෙදරදී Tamanගේ දෙමව්පිය ඉස්සරහා දරුවෙක් වෙන්න පුළුවන්. පවුලක් වෙලා නම් ස්වාමි පුරුෂයෙක් බිරිඳක් වෙන්න පුළුවන්. දරුවෝ ඉන්නවා නම් මවක් පියෙක් වෙන්න පුළුවන්. වෘත්තියට ගියාම එතන තව චරිතයක් වෙන්න පුළුවන්. සමාජයට ගියාම මිතුරෙක් වෙන්න පුළුවන්. මේ සියලු චරිතවලදී කොහොමද හාමුදුරනේ අපි පැහැදිලි කරගන්නේ අපිට පැවරෙන යුතුයකම ඉටු කරන විදිහ? දැන් අපි දන්නවා මව්පියන්ගෙන් දැන් අපේ පඬිතු ස්තුතිය සඳහන් කළා මේ කළගුණ සැලකීම ගැන. දැන් මව්පියෝ ගත්තාම දැන් දරුවන්ගෙන් කරන යුතුයකම් පිළිබඳව හුඟක් සඳහන් කළා. අපි දෙමව්පියෝ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් දැන් දෙමව්පියන්ගේ පරම යුතුයකම වෙන්න ඕන හොඳ දරුවෙක් සමාජයට දායාද කරන එක. දරුවෙක්ගේ ජීවිතේ පළවෙනි අවස්ථාව තමයි යාමේ තමයි මේ බාල කාලය කියන එක. බිලිඳුවිය, පෙරළමාවිය, පසුළමාවිය, ළමාවිය, නවයෝන්විය. මේ ජීවිතේ මේක අත්විවරම. ජීවිතේ අත්විවරම තමයි බාල කාලය කියලා කියන්නේ. දැන් මේ ගොඩනැගිල්ල අත්විවරම ශක්ති සම්පන්න නම් මේ ගොඩනැගිල්ල ගරා වැටෙන්නේ නැහැ. මේ ගොඩනැගිල්ල බිත්ති පුපුරන්නේ නැහැ. මේ ගොඩනැගිල්ල විපුල ප්‍රයෝජනයක් ලැබෙනවා. අත්විවරම ගිලා බැහැනවා නම් පුපුරලා නම් කඩා වැටිලා නම් මොනතරම් කාර්යයන් උත්සාහ කළත් ඒ ගොඩනැගිල්ල ගරා වැටීම නවත්තන්න බෑ. ඒ තුල අපි ඉන්නේ සැකෙන් හා බියෙන්. ඒ නිසා දෙමව්පියන්ට අපි දරුවෝ අර ඒ යුතුයකම් ඉටු කිරීමට පෙර දෙමව්පියෝ කොහොමද ක්‍රියා කරන්න ඕන කියන කල්පනා කරන්න ඕන. ඒ නිසා දරුවන්ට ප්‍රධාන වශයෙන්ම හොඳ අත්විවරමක් දාලා දීමේ කාර්යභාරය දෙමව්පියන්ගේ කාර්යභාරයක්. ඒ අත්විවරම දාලා නොදුන්නොත් අර ඒ දරුවන්ගේ යුතුයකම ඉටු වෙන්නේ නැහැ. අද සමාජයේ බොහෝ විට දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ඉහළ තත්ත්වයට ගේන්න උත්සාහ කරනවා. නමුත් අන්තිමට අපේ පඬිතුස්තුරු සඳහන් කළා වගේ මේ ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දුන්නට අර වගේම මව්පියෝ අතහැරලා යනවා සමහර විට. තියෙන දේවලුත් විකුණ කියාගෙන. හැබැයි දෙමව්පියෝ ඒ දරුවන්ට මාතෘත්වය ගැන පීතෘත්වය ගැන හැඟීමක් ඇති වෙන්න සංවේදී කෘතවේදී දරුවෙක් බවට පත් කළොත් බොහෝ විට අර වගේ ඛේදවාචයකට ලක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ බලන්නේ හොඳ උගත් දරුවෙක් හදන්න. නමුත් අර දේ තියෙන සාර ධර්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ දහමට අනුව මේ දරුවට හොඳ ගුණ යහපත්කම දෙන්න ඕන. දරුවගේ අධ්‍යාත්මික ගුණ වගා ඇති කරන්න ඕන. එහෙම නැතු වුනහම ඇත්ත වශයෙන්ම තාත්තට පාදරකාරය කියන්නේ එහෙම වෙන එක මේ පුදුමයක් නෙවෙයි. ඒ නිසා දරුවට ගොඩනැගිල්ලට හොඳ අත්විවරම වගේම දෙමව්පියන්ගේ කාර්යභාරය හොඳ දරුවෙක් හදන එක. එහෙම හොඳ දරුවෙක් හැදුවොත් ඒ දරුවා කවදාකවත් මං හිතන්නේ නැහැ මව්පියන්ට එරෙහි වෙලා යනවායි කියලා. සමහර විට එහෙම කලාතුරකින් ඉන්න පුළුවන්. අදත් අපේ සමාජය ගත්තාම ඊටාම හොඳ දැනුගත් දරුවෝ ඉන්නවා. අම්මට තාත්තට පුදුම තරම් සලකන දරුවෝ ඉන්නවා. ඒ මේ සමාජයේ ඉන්නවා. ඒ යුතුයකම් හොඳට ඉහළ තනතුරු දරන්නේ. නමුත් අම්මා තාත්තට හරීම ලිංගතුකමින් සලකනවා. එතකොට ඒ මානසිකත්වයේ ගොඩ නැගීම එහෙනම් ඒ தත්ත්වයට පත් කිරීම දෙමව්පියන්ගේ කාර්යභාරය වෙනවා. එහෙම නොකර දරුවන්ට හොඳ පදනමක් දීලා අත්විවරමක් දාලා දෙන්නේ නැතුව දරුවන්ගෙන් අර සැලකුම්
බලාපොරොත්තු වෙනවා නම් එතන ඒ දෙමව්පියන්ගේ එතන තියෙන අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව නිසා තමයි බොහෝ විට එන්නේ දැන් අම්මා තාත්තා බුදුරජාන් වහන්සේ හැදුවේ මහා බ්‍රහ්මයා කියලානේ. බ්‍රහ්මාති මාතා පිතරෝ. ඉතින් මහා බ්‍රහ්මයා හවසට එන්නේ කලිසමත් කරලා හතර ගාතෙන් නම් ඒ මහා බ්‍රහ්මයාට දරුවෝ වඳීද? ඒ දේ කරන්නේ ඒ දරුවෝ කොහොමද තාත්තා පිළිගන්නේ? එතකොට දෙමව්පියන්ගෙන් ඒ කාර්යභාරය කෙරෙන්න ඕන. දෙමව්පියෝ පළවෙනි දෙමව්පියන්ට කියන්නේ පුබ්බාචරිය කියලානේ. මුල්ම ගුරුවරයා දෙමව්පියෝ. අපිට පුංචි කාලේ මේ ගාථා ආදී සියල්ල කියා දීලා තින්නේ අපේ අම්මනේ. ඒ පුංචි කාලේ අපිට මේ කළා තියෙන්නේ. එතකොට ඒ කාර්යභාරය හරියට ඊට කර දරුවන්ගෙන් විතරක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන් මේ අන්‍යෝන්‍ය වශයෙන් මේ කාර්ය කෙරෙන්න ඕන. දැන් බලන්න යුග ජීවිතයට එළඹුණු දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කළානේ යුග ජීවිතය ගත කරනවා නම් ස්වාමියා බිරිඳට සම්මානනාය ආදරෙන් කරුණාවෙන් කතා කරන්න ඕන. අවමමානනාය මොනම හේතුවක් නිසාවත් ඇයගේ ආත්ම ගරුත්වයට හානි වෙන්න කතා කරන්න එපා කිව්වා. දැන් බලන්න වචන කෝටි ගාණක් ආදරයෙන් කරුණාවෙන් කතා කරලා හිතර දෙන්න වචනයක් කිව්වොත් මොකද මතකේ තියෙන්නේ? හිතර දෙන්න කියාපු එක නේ. ඒ නිසා මේ බොහෝ මේ ජීවිතවලට හුඟක් බලපාන දෙයක් නෙමෙයි වචනේ කියන එක. එතකොට ඒ යුග ජීවිතයක් සාමයෙන් සතුටෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන යුග ජීවිතයේ බලාපොරොත්තු වෙන ඒ කාර්යයන් ඒ විදිහට අර බුදුහාඳුර බලන්නේ කියලා තියෙන හොඳට නරකට දෙකට කටමේ කිව්වනේ. ඉතින් ඒ විදිහට එහෙම කරන්න ඕන. ඒ ඊළඟට ඒ විදිහට ඒ දෙපැත්තටම මේක හරි. එහෙනම් හොඳින් කතා කරන එක, අවමන් නොකරන එක, ඒ වගේම අනිත්‍යචාරිත අනිත්‍යාරණිය. එහෙනම් අනාචාරය දැන් අපේ පඬිතාහඳු සඳහන් කළා වගේ ඒවා මේ ජීවිත කඩාවැටීමේ ප්‍රධානම කාරණා. එතකොට ඒවයින් වැළකීලා ඉන්න එක මේ යුග ජීවිතේ සාර්ථක වෙන්න කාරණයක්. අනිවාර්යයෙන් එහෙම නොකර මේ සාමයේ සතුට සහජීවනයේ යුතුයකම් බලාපොරොත්තු වෙන්න බෑ සමාජයෙන්. එහෙම වෙන්නේ එහෙම කවදාකවත් ඒක බලාපොරොත්තු වුණා ඒකට වෙන්නේ නැහැ. දෙපක්ෂයේම සමබරව මේ කාර්යය යන්නට ඕන. ඉතින් ඒ විතරක් එහෙම දැන් එහෙම සලකනකොට බිරිඳ කොහොමද සලකන්නේ? අනසා සබ්බකිච්චේ පවුලේ ඒ සියලු කාර්යයන් බොහොම අනලස්ව කරනවා. හිතේ සතුටක් සන්තෝෂයක් සමගියක් සමාදානයක් නැත්නම් ඒ කාර්යයන් කරන්න හිතෙන්නේ නැහැ නේ කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. ඒ ස්වාමියාගේ ඒ විදිහට කරෙන්නේ නැත්නම් ඒ කාර්යයන් කරන්න වෙන්නේ නැහැ. එහෙම අර සතුටෙන් සන්තෝෂයෙන් තිබුණොත් තමයි ඒ බිරිඳ ඒ කාර්යයන් කරන්නේ. ස්වාමියාගේ පක්ෂයට සලකන්නේ. එහෙම Tamanට සලකන්නේ නැහැ. එහෙම සලකන්නේ නැහැ. එහෙමනේ තියෙන්නේ. දැන් අපේ කාවිසේකරේ තියෙන්නේ හිමි ගමනක් ගොසින් ගෙටා කලට වෙස්සින් නුවණවා දාසින් නුඹම පය සෝදවන් වෙස්සින් කිව්වා. ඒ කියන්නේ මේ 16ක් වගේ පය හොදන්න කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඒ කාලේ මේ විෂමතාවයෙන් යුතු රටේ සමාජයේ මඩපාගෙන එමේ ආවම වතුර ටිකක් දෙන එකනේ පය හොදගන්න. එතකොට අද නම් එහෙම ඕන නෑ. ඉතින් නමුත් ස්වාමියා එනකොට බිරිඳ රූපවාහිනිය එල්ලලා හිටියොත් ගණන් නොගෙන ප්‍රශ්නයක් ඇති වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒක සමහර ඉවසලා ඉන්න මේ සමගී තියාගන්න හින්දා සභාවට එහෙම මේ වෙන්න පුළුවන්. එතකොට දැන් තියෙන කාවිස තවත් නොකියා තම හිමිට නැතුවද උතුරු සලුපට ගමන් නික්මන් කර නොයන් නුඹ පෙසෙනගෙන් පිටතට තමන්ගේ ස්වාමියාට නොකියා. එතකොට නොකියා තම නැතුවද උතුරු සලුපට. උතුරු සලුව කියන්නේ දැන් ඔය සිල් සමාදන් වෙලා ඉන්න ඔය කරට දාන එකනේ. අද නම් ඒ ඇඳුමට එහෙම එකක් සිල් ගන්නකොට තුනට අද සමාජයේ එහෙම එකක් නැහනේ. ඒ කියන්නේ තමන්ගේ ගෞරවයේ ස්වාමියාගේ ගෞරවයේ දෙමව්පියන්ගේ ගෞරවය රැකෙන්න අඳින්න නැතුව.
නැතුව දෝතු සලුපට ගමන් නික්මන් කොට Tamanට නොගැලපෙන ආකාරය යන්න එපයි කිව්වා. නොයන් නුඹ වෙසෙන් ගෙන් පිටතට. එතකොට ඒ විදිහට මේ බලන්න මේ අපේ බෞද්ධ සාහිත්‍ය මේ බුදු සමයේ ආభాසයෙන් මේව සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ඒ බිරිඳ ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්නම් අර ස්වාමියාට අකීකරුව මෙහෙම ඒ විදිහට ගමන් බිමන් යනවනම් ඒ පවුලේ කොහෙද සාමයක් සතුටක් අපේ තියෙන වචන දෙකක්. ඒ වචන දෙක තමයි සිත මතා කටයුතු කරන එක. සාමයෙන් සතුටෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න නම් අපි හැම කෙනෙක්ම හැඟීම් වලට වාල් වෙන්නේ නැතුව ආවේගයට ලක් වෙන්නේ නැතුව සිතලා කල්පනා කරලා කටයුතු කරන එක. සිතලා කල්පනා කරලා කටයුතු කරන්න ඕන. මතා කියන්නේ මන්ත්‍රණය කරලා කටයුතු කරන එක. දෙන්න සාකච්ඡා කරලා කටයුතු කරන එක. එහෙම තීරණයක් ගන්න බැරි වුණා නම් තමන්ගේ සමීපතමයන් හරි සාකච්ඡා කරලා කටයුතු කරන එක. අද බොහෝ විට ඒ අවුල් ජාලාවල් ඇති වෙලා තියෙන්නේ මේව පිළිබඳව සිතලා කල්පනා කරලා කටයුතු නොකිරීම. කරුණා මෛත්‍රිය පෙරදරගෙන කටයුතු නොකිරීම. එතකොට එහෙම වුණොත් ඒ සමාජය තුළ ඔය සාමයේ සතුට සහජීවනය කියන එක පවතින්නේ නැහැ. ඒ නිසා අන්‍යෝන්‍ය වශයෙන් සමබරව මේ කාර්යය යන්න ඕන. දැන් ඔය බිරිඳ අනලස සබ්බකිච්චේසු කියන සියලු කටයුතු අනලස කරන්න ඕන. ඉඟුරු දුරු ඈයතු මල් ගුමුහා වවාතු ගවමී තමානතු දසුන් පිළිවිස බලව ඇතිතතු. ගෙදරක හොඳට පිළිවෙලට ඉඟුරු ඒ වවන්නේ මල් වවන්නේ ඒ කාලේ ගවයන්න් සම්පතක් ඒව බලා කියාගන්නේ දැසදසුන් පිළිබඳ සොයා බලන්නේ. බිරිඳ විසින් ඒ එහෙම කෙරෙන්නේ ඒ බිරිඳ සතුටෙන් සන්තෝෂයෙන් ඉන්නවනම්. එහෙම නැත්නම් කෙරෙන්නේ නැහැ. ඒකේ ප්‍රධානම පංකාරයක් වෙනවා තමන්ගේ ස්වාමියා. මෙතන බිඳ වැටුනොත් මේකේ ලොකුම හානිය වෙන්නේ දරුවන්ට. හොඳයි මේ විදිහට මේ යුතුයකම් අපිට බොහොම කාලයක් තිස්සේ පැවතගෙන එන නිසා අපි දන්නවා පුංචි කාලේ ඉඳලා අපි කරන්න ඕනේ යුතුයකම් මොනවාද කියලා. වෛද්‍යතුමනි දැන් මේ යුතුයකම් කියන ඒවා සමාජය සහ කාලානුරූපීව වෙනස් වෙනවා. දැන් වර්තමාන සමාජයේකට හොඳම උදාහරණය අපි ඉන්නේ කොවිඩ් වසංගතයක් එක්ක. එතකොට නහයයි කටයි වහගෙන ඉන්න එක මේ මුවාවරණයක් පළඳින එක අද අපි යුතුයකමක් වෙලා තියෙනවා. එතකොට මේ සමාජයේ වෙනස් වීමත් එක්ක අපි යුතුයකම කොහොමද හඳුනගන්නේ? ඔව් ඇත්තටම දැන් මෙතන සමාජය වෙනස් වීම තුල සජිත් ඇත්තටම යුතුයකම කියන කාරණයට වෙනස් වෙන්නට බෑ හරිනම්. යුතුයකම යුතුයකමමයි. මෙතන තියෙන්නේ අපිට යුතුයකම් අමතක වීම හෝ නොදැනීම. ඉතින් මෙතනදී විශේෂයෙන්ම දැන් මේ සම්මානසලා දිනමගේම මේ කතාබහෙන් කියවුණා මාපිය දූ දරුවන් අතර විය යුතු නිවැරදි ගනුදෙනුව කියන කාරණේ. මෙතනදී ඇත්තටම අපිට දැනෙනවා දෙයක්. මොකද මම මේ තරුණ දූ දරුවන් එක්ක බොහොම සමීපව කටයුතු කරන කෙනෙක් මේ රටේ. ඇත්තටම හුඟක් වෙලාවට gedara දෙමව්පියෝ දන්නේ නැහැ මාත් එක්ක මේ දරුවෝ කතා කරනවා. මේ තාක්ෂණය භාවිතා කරලා බරපතල ප්‍රශ්නෙත් එක්ක. ඉතින් මෙතනදී මට දැනෙන දෙයක් තමයි අපි මේ තරුණ දූ දරුවන් එක්ක කතා කරනකොට මේ සංනිවේදන ගනුදෙනුව ගෙනියනකොට මේ වයසේ ඉන්න අයට කියන දෙයක් තමයි අපේ හිත වෙනස් වෙන්න පුළුවන් මේ වයසත් එක්ක. මොකද ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒකේ අපේ වෛද්‍ය විද්‍යාත්මකව අපට මගහරින්නට බෑ. අපේ කය වෙනස් වෙනවා, මනස වෙනස් වෙනවා නව යවුණනට පිවිසීමත් එක්ක. එතකොට විවිධ දේ අපට දැනෙන්නට පුළුවන්. විරුද්ධ ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්නට පුළුවන්. මේවා බොහොම ස්වාභාවික දේවල්. හැබැයි මෙතනදී අපි හිතන්නට ඕන කියන කාරණය. එතනදී මා කියන දෙයක් තමයි අපි ප්‍රමුඛතාවය හඳුන ගන්නට ඕන. මොකද මේ ප්‍රමුඛතාවය හඳුනා ගැනීම අපේ යුතුයකමක් මේ වයසේ. ඒ වගේම අපි වැඩිහිටියන් හැටියට අපේ දරුවන්ට මේ ප්‍රමුඛතාවය හඳුනා දීමත් අපේ යුතුයකමක්. මේ ප්‍රමුඛතාවය තමයි අධ්‍යාපනය කියන කාරණය. මේ වයසේ තමන් අධ්‍යාපනය කරන්නේ මොන ආකාරයටද කියන එකත් එක්ක තමයි ඒ දරුවාගේ හෝ දැරියගේ ජීවිතය කොතනටද යන්නේ කියන එක තීරණය වෙන්නේ. ඉතින් එතකොට මේවා පටලවා ගන්නේ නැතුව යාමට මේ යුතුයකම
දරුවන්ගෙන් විටි වෙන්නට ඕන, ඒ වගේම වැඩිහිටියන් හැටියට අපේ යුතුයකමක් තියෙන්නට ඕන මේ ප්‍රමුඛතාවය ගැන දැනෙන්නට මේ දරුවාට. අපි මේක වෛරයෙන් නෙවෙයි, තරහෙන් නෙවෙයි, කේන්තියෙන් නෙවෙයි, බොහොම සාවධානව දරුවාට දැනෙන්නට අපට දිය හැකි ආකාරයට කියා දෙන්නට. ඒ වගේ මෙහෙම දෙයක්ත් තියෙනවා සජිත්. අද දැන් මොකද මම විශ්වවිද්‍යාලයේ තනතුරු දැරුවා. දැනටත් මම බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ නිසාම මට දැනෙන දෙයක් තියෙනවා. මම මේක ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා විවිධ අවස්ථාවලදී sannivedana කරා. දැන් අපි හිතනවානේ විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනයට තේරෙන්නේ හොඳටම බුද්ධිය තියෙන ළමයි කියලා. ඔව් තියෙනවා. මොකද මෙතනදී අපිට දැනෙනවා එකක්. දැන් අර විභාගයකින් ලකුණු ගැනීම කියන තැනදී ඒ ළමයි ඉහළයි. හැබැයි ඒ දොරටු වැහෙන ඉතුරු පිරිස ගැන බැලුවත් ඊට පස්සේ මේ අයකින් එන පොදු ප්‍රශ්න අපට කිරලා මැනලා බැලුවත් එක දෙයක් අපට වැටහෙනවා. අර විභාග වලින් සමත් වීම පැත්තකට දැම්මට පස්සේ මේ විශ්වවිද්‍යාලයට එන්න බැරුව පිටත ඉතුරු වෙන අයත් විශ්වවිද්‍යාලයට ආය අතරත් අපි එකකින් වෙනසක් දකින්නේ නැහැ. අර සමාජය වටපිටාව ගැන තිබෙන අවබෝධය හරිම දුර්වලයි මේ කාලේ මේ තරුණ පිරිසකින්. විශ්වවිද්‍යාලයට ආවද නැද්ද කියන එක එතනදී තීරණාත්මක සාධකයක් වෙන්නේ නැහැ. එතනදී අපට වැඩිහිටියන් හැටියට, දෙමාපියන් හැටියට වැඩි වගකීමක්, යුතුයකමක් තිබෙනවා මේ දරුවන්ට මේ අධ්‍යාපනය ලබන කාලයේදී උනත් කියලා දෙන්නට. සමාජයේ මෙහෙමයි, වටපිටාව මෙහෙමයි, අපි කොහොමද හැසිරෙන්නේ කියන කාරණය. අපි දරුවත් එක්ක සමාජයට බැස්සට පස්සේ අපි දකින දේ අපි දරුවගෙන් හංගන්න නැතුව අපි කතා කරන්නට ඕන. මෙතන වැරද්දක් වෙනවා, මේ දේ හොඳයි කියන කාරණය. එහෙම වුණොත් අපිට පුළුවන් මේ තිබෙන බරපතල ගැටලු වලින් වළක්වන්නට. ඇත්තම සජිත් දැන් අත්‍තරම සියදිවි නසා ගැනීම කියන කාරණේදී මානසික පීඩනයත් එක්ක මේ තරුණ දරුවෝ යන වැරදිම තැන. මෙතන අපි රටක් හැටියට ඉන්නේ හොඳ තැනක නෙවෙයි. කාලයක් තිස්සේ අපි ලෝකයේ මේ සියදිවි නසා ගැනීම කියන දර්ශකයේ ටිකක් ඉහළ තැනක ඉන්නවා. එතනදිත් මේ වැඩිපුර අපිට කියවෙන්නේ මේ තරුණ දූ දරුවෝ. ඉතින් මොකද මම දන්නවා මේකේ තියෙන බරපතලකම. මොකද මේ තරුණ දූ දරුවෝ බොහෝ අය මේ තීරණය ගන්නකොට මාත් එක්ක කතා කරන දරුවෝ ඉන්නවා. ඉතින් එතනදී අපි මේ දරුවන් අතාරින්නේ නැහැ. දිගින් දිගටම කතා කරලා කොතන හරි වළක්ව ගන්නවා. හැබැයි මේ උපදේශී නැති වෙන දරුවෝ 100,000 ගණක් මේ රටේ ඉන්නවා. ඉතින් මේ ගැනත් අපි හිතන්නට ඕන. ඒ වගේම තාක්ෂණය කියන කාරණේ. තාක්ෂණය හොඳයි. තාක්ෂණය අපි ප්‍රයෝජනට ගන්නට ඕන. හැබැයි හරි දෙයට මිසක් වැරදි දෙයට නෙවෙයි කියන කාරණය. දැන් මේ තාක්ෂණය හරහාත් අපි හුඟක් වෙලාවට යුතුයකම් වගකීම් අපි අතහරින තැන් තිබෙනවා. ද්වේෂය පතුරන අවස්ථා තිබෙනවා. තමන්ගේ මෝඩකම, මෝහය පතුරන අවස්ථා තිබෙනවා. මේ දේවල් අපි දකින්නවා. මේම නෙවෙයි. ඉතින් මෙතනදී අපිට නිවසින් පටන් ගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. අපිට පුළුවන් හැටියට අපේ දරුවන්ට නිවැරදි මඟ පෙන්වන්නට. මොකද අපි මාධ්‍ය ගැනත් විපස්සවන්න වශයෙන් යම් මතක් කිරීමක් කරා. මාධ්‍යයට මේ වගකීම මේ කාලේදී දැඩිව තිබෙනවා. හැබැයි පොදුවේ ගත්තොත් අපට මාධ්‍ය පොදු මාධ්‍යයක් හැටියට මේ වගකීම මොනතරම් ප්‍රමාණයකට දරනවාද කියන එක අපට ප්‍රශ්නයක්. අපි මේ ගැන දිගින් දිගටම අපි කතා කරනවා. මාධ්‍ය ප්‍රදානින් පවා අපි දන්න හිතවතුන් එක්ක පවා මේ දේ ගැන අපි වෙනමක්ම කතා කරනවා. හැබැයි අපට දැනෙනවා රට හදන්නට, මේ මනස හදන්නට, අපේ ජීවිතන වැඩිහිටි තරුණ පිරිස් මේ හැම අයගේම මනස හදන්නට, එයාට සතුටින් ඉන්නට, ප්‍රබෝධයෙන් ඉන්නට, ඒ අයගෙන් හරි වැඩක් රටට ගන්නට, දායක කරගන්නට ඒ වගකීම මාධ්‍යයටත් තිබෙනවා. ඉතින් මේ කාරණා අපි සලකා බලන්නට ඕන. ආගම දහම පිළිබඳ කාරණා කතා කරන අතරෙම අපට මගහරින්නට බෑ. මොකද ආගම දහම කියන්නේත් තුලිනුත් අපි කතා කරන්නේ බෞද්ධ ධර්මයේ පැවිදි ජීවිතය වගේම ගිහි ජීවිතය හරියට ගෙවා ගන්නේ කොහොමද කියන මාර්ගෝපදේශات එක්ක. හොඳයි. අපි ඔබතුමා ඒක බොහොම මනවින් පැහැදිලි කරද්දී මේ මා නැවත අපේ හැගොඩ විපස්සී ස්වාමින් වහන්සේ වෙත හැරෙනවා. හම්දුන්නේ දැන් යුතුයකම් ඉටු කිරීම
මම යුතුයකම ඉටු කරනකොට ඒක සමහර වෙලාවට බාහිර සමාජයේ අයිතිවාසිකමක් හැටියට දකින අවස්ථා අපි මේ සමාජයේ දකිනවා. උදාහරණයක් විදිහට සමාජයේ පොදු ස්ථානයක තියෙද්දි මටත් තවත් කෙනෙක්ටත් පොදු වෙච්ච කාරණාවක් මම යුතුයකමක් හැටියට පරිසරය පිරිසිදු කිරීම කරනවා නම් එතකොට ඒක ඒ කෙනා අයිතිවාසිකමක් හැටියට දකිනවා නම් මගෙන් ඒ යුතුයකම මගහැරුණු මොහොතක ඒක ගැටුමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් හාමුදුරනේ. එතකොට අපි කොහොමද මේ යුතුයකම අයිතිවාසිකම කියන මේ කාරණා දෙක පටලව ගන්න නැතුව පොදුවේ මේ කාරණාව ලියාගන්නේ කොහොමද හාමුදුරනේ? අයිතිවාසිකම තමන්ට අයිති දෙයක්. එදිම අපි අයිතිවාසිකම විග්‍රහ කරලා බැලුවොත් අයිතිවාසිකම සුරක්ෂිත කරන්න නම් යුතුයකම ඉෂ්ට වෙන්න ඕන. සජිත් ඔබ ඉදිරිපත් කරපු උදාහරණය ඒක පොඩි දෙයක්. සුද්ධ පවිත්‍ර කරන්න යම් පිරිසක් ඉන්නවා. කම්කරු පිරිසක් පාර සුද්ධ පවිත්‍ර කරනවා. එතකොට ඒ කම්කරු පිරිසගේ අයිතිවාසිකම සුද්ධ කරන එක. gedara නිවැසි පාරේ අල්ලපු ඒ නිවැසියන්ගේ යුතුයකම තමන් අපවිත්‍ර හෙළන විට අර පාරට නොදා සිටින එක. දැන් ඊතාන මේගොල්ලන් නිවැසියෝ පාරට දානවා. දැම්මට පස්සේ ඒගොල්ලන් හිතනවා අරගොල්ලන්ගේ අයිතිවාසිකමනේ අරක සුද්ධ කරන එක. මේගොල්ලන් ඇයි මේ දේවල් කුණුවරන් දාන්නේ නැති කියලා ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා ඇත්තෙම මෙතන යුතුයකම ඉටු නොවන නිසානේ මේ අයිතිවාසිකමකට යන්නේ. උට අයිති වෙනවා. ඇත්ත වශයෙන්ම මේ පොඩි සරල දේවල්. මේක ඉතාමත් සරල දෙයක්. දැන් අපි හැම තැනම අපි අපවිත්‍රයිනේ. ඒක ඉතා වැදගත් තැනක්. හැම තැනම අපි අපවිත්‍රයි. මේ අපවිත්‍ර කරන්නෙම වෙන කවුරුත් නෙවෙයිනේ. මිනිස්සුමනේ. එතකොට තමන්ගේ යුතුයකම තමයි යහපත් ලෙස ඒ අපද්‍රව්‍යයන් බැහැර කිරීම. කළ යුතු ආකාර මම මේ යහපත් කියන වචනේ යොදාගත්තේ කළ යුතු ආකාරයට සමාජ පද්ධතියේ ගොඩනැගිච්ච ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදයන්ට අනුගත වෙලා. එතකොට ඒ නිසා මේ හැම කෙනෙක්ම යුතුයකම් හෝ වේවා අයිතිවාසිකම් හෝ වේවා වගකීම් හෝ වේවා යම් කිසි කාර්යයක් ඊටම නිවැරදිව ඊට අනුගතවම කළ යුතුයි. ඒ දේ කරන්නේ නැහැ. එක්කෝ නීතිමය පද්ධතිය ගොඩනැගෙන්න ඕන මේ දේවල් කරන්නට කියලා. නීති පද්ධතියක් ගොඩ දැන් අපි ගත්තොත් හැමදාම අපි කතා කරොත් අපි තුන්වෙනි ලෝකේ රටක්නේ. අපි දන්නවා අපේ නායක හාමුදුරුවෝ ඊගාව ශාන්ත හිටියාරච්චි මහත්තයාගේ ජීවිතේදීත් ඉතින් මේ අපට වඩා කල්පන කියන්නේ අපිට වඩා වැඩුමල් උන්වහන්සේගේ ජීවිතය ගත්තත් පුංචි කාලේ ඉගෙන ගත්තේ තුන්වෙනි ලෝකේ. දැන් අපි ඉගෙන ගත්තේ තුන්වෙනි ලෝකේ දැන් අයත් ඉගෙන ගන්න තුන්වෙනි ලෝකේ රටක් කියලා. තුන්වෙනි ලෝකේ රටක්. ඒ කියන්නේ නොදියුණු රටක් කියලානේ. ඒකට අපි දියුණු ලෝකේ රටවල් තියෙනවා. දියුණු දැන් ඉස්සර වගේ නෙවෙයි. අද ඔය තමන්ගේ ඇවිදින දුරකථන ජංගම දුරකථනයෙන් හරි ටිකක් එහා මෙහා එබුවාම ලෝකේ විවිධ සංසිද්ධීන් බලන්න පුළුවන්. එතකොට අපි දකිනවා ඒ වගේම තමයි අපේ රටේ විවිධ පුජ්‍යලයෝ ඒ රටවල් වල සංචාරය කරනවානේ. ඒ අය දකිනවානේ ජපානයේද ඇමරිකාවද එංගලන්තයේද රුසියාවද ඒගොල්ලන්ගේ තියෙන නීති පද්ධතීන් ඒ වගේ දියුණු වෙච්ච ආකාරය කුනේ අපට මේ දේවල් නෑ. අපි තාම ඒ වගේ. ඒ කියන්නේ අපි අපේ කාර්යය ඊට අනුගතව ඉෂ්ට කරන්නේ නෑ. මනුෂ්‍යකම ඉෂ්ට කරන්නේ නැද්දෝ කියලා හිතෙනවා. නිසා ඒ වගේ තත්ත්වයට පරිවර්තනය වුණාම ඊට පස්සේ අයිතිවාසිකම් වලට යනවා. මේ දේවල් ඉල්ලීම් කරනවා. මේ දේවල් කරන්න ඕන. කරන්නේ නැත්නම් උද්ඝෝෂණ වලට යනවා. දැන් හේතුඵලවාදී ওই මහා තණ්හා සංඛ්‍යා කියලා සූත්‍රයක් තියෙනවනේ. ඒ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන හේතුඵලවාදී න්‍යාය මත මේ දේවල්. ඉතින් මෙන්න මේ දේවල් ඉටු නොවන විට අර දේවල් වලට යන උද්ඝෝෂණ වලට යනවා. ඒ නිසා තමන්ගේ යුතුයකම් පද්ධතියෙන් ඒ කාර්යයන්ට පැවරිච්ච අය නිසිසේ ඉෂ්ට කළ යුතුයි. එක පැත්තකින් නායක හඳුනන කුසල නේද? තමන්ගේ සේවාව හරියට කරන එකත් කුසලයක්නේ. පඩියක් ලැබෙන තමයි. දැන් අපේ ශාන්ත මහත්තයා කිව්වනේ මේ දොස්තරවරේ වශයෙන්ුත් කතිකාචාර්යවරයෙක් වශයෙන්ුත් සේවාව කරනවා. පඩියක් ලැබෙනවා, වැටුපක් ලැබෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඊට එහා ගිය මනුෂ්‍යත්වයක් ඉෂ්ට වෙනවා.
ඊට එහාගේ දෙයක් ඉෂ්ට කරනවා. අන්න ඒ දේ කරන්න ඕනේ. ඒ දේ නොකරන නිසා තමයි මේ පද්ධතිය. ඉතින් ඒ නිසා තමන්ගේ රාජකාරිය නිසිසේ ඊට අනුගතව ඉෂ්ට කරනවා නම් ඒකත් කුසලයක්. ඒක කුසලයක්. ඒ යුතුයකම් ඉෂ්ට කිරීමක්. ඉතින් මේ පද්ධතියෙන් සිද්ධ නොවන නිසා මේ මහ විශාල බැරෑරුම් තත්වයන්ට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේ මේවා පොඩි විග්‍රහාත්මකව ගත්තාම යම් ගැටලු තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රීය ලෙස ගත්තාම කතා කරන විනය සීලය අතර වෙනසක් තියෙනවා. විනය කියන එක පද්ධතියකට සීලය පොදුවේ හැම තැනටම ඊට පස්සේ මේ දේවල් ක්‍රියාත්මක වීමේදී කළ යුතු ආකාරය සම්බන්ධව ඊට පස්සේ අපි අධ්‍යයනය කරද්දී තවත් ක්‍රමවේදයක් තිබෙනවා. කොහොම වුණත් මේ ඔක්කොම එකතු කරලා සංකලනය කරලා ගත්තාම පොදුවේ යහපත්ව සිත කය වචනය කියන තුන්දොර මෙහෙවීමනේ අවශ්‍ය කරන්නේ යහපත් ලෙස කිරීම. ඒක යුතුයකමනේ. ඒක යුතුයකම. ඉතින් ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනවා නම් මේ සමාජ පද්ධතිය ලස්සනට ගොඩ නැගිනවනේ. ඒක කුසලයක් කියලා සීමාව තුල ඉඳන් ඒක පින්කමක්. අපි දැන් පින්කම් කියන එකේ විවිධ පින්කම් තියෙනවනේ. ඉතින් ඒ නිසා මේකත් පින්කමක්. මේ බලවත් පින්කමක්. යහපත්සේ ජීවත් වීම. අපි නායකහඳුරු සඳහන් කළා. මටත් මේ වෙලාවේදී ඒ ගැන නැවත් කියන්න හොඳයි. ඉතින් ඒ කියන්නේ මේ අඹු සැමියෝ අම්මා තාත්තා එක පැත්තකින් අඹු සැමියෝ අනිත් පැත්තෙන් අම්මා තාත්තා. දැන් ඒ නිසා ඒ අයගේ අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් පද්ධති ඉෂ්ට නොවන විට ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඒ තියෙන විවිධ වෛරී සහගත ස්වභාවයන් නිසා දූ දරුවන්ටත් ඒක ආభాෂය ලැබෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපි වෛරයෙන් ජීවත් වෙන පුජ්‍යලෝ බවට පරිවර්තන වෙන නිසා අම්මලා තාත්තලා විශේෂයෙන්ම දුරාචාරයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න ඕන. දැන් පේනව නේද මේ පහුගිය වකවානුවේ ලංකාව වහලා තිබුණා. මිනිසුන්ට තියෙන අය නැති බැරියට අප උපකාර කළා දුන්නා. නමුත් මේ ඒ වචනේම කිව්වට කමක් නැහැනේ. මත්පැන්හල් බාර් විවෘත කරාම මහා පෙරහැරවල් කොහෙද සල්ලි? එතකොට මේ මිනිස්සු කොහෙද ඉන්නේ? දැන් තුන්වෙන්නෙක් වශයෙන් බැලුවොත් අපි කියන පිට රටක මිනිස්සු බලනවා අනේ බලන්නකෝ අර රට බිහිමයි කියන නමුත් මේ බලන්නකෝ බොනතරම්. ඒ නිසා මත්පැන් බීමේ ආදීනව තුන් පිටකයේ කරුණු එකතු කළොත් අති විශාල සංඛ්‍යාවක් තියෙන මත්පැන් බීමේ ආදීනව කොච්චර කිව්වත් වැඩක් නෑ. යුතුයකමක් ගන්න ඒකම තමයි. ඉතින් අද මත්පැන් බීල විශාල ප්‍රශ්නයක් වෙලානේ. ඒ වගේම රජයටත් මත්පැන් නැති වුණොත් මොකද? ආදායමක් නැති වෙලා තියෙනවා. අපි ඉතින් දැන් බලන්න ඕන ලැබෙන ආදායමක් ලැබෙනවා. හැබැයි ඊට වඩා විශාල වියපැහැදමක් යනවා මිනිස්සු සූපත් කරන්න. එතකොට අර ආදායමෙන් වැඩක් වෙන්නේ නැති වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අපි මේ යුතුයකමත් ධර්මානුකූල පැවැත්ම කරන අපි යුතුයකම ඉෂ්ට කරනවද? කොහින්දෝ මේක කරන්නේ නැහැ. කවුදෝ කරන්නේ නැති තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. නිසා නැවතත් අපි හිතන්න වෙනවා. හිතලා අපි සමාජයේ තම තමන්ට පැවරිච්ච රාජකාරිය නිසිසේ ඉටු කරමින් කටයුතු සිදු කරනනම් ඒක පින්කමක් පුණ්‍යක්‍රියාවක් කියලා කොච්චර වටිනවද? ඒ දේ සිදු කරන්න ඕන. අනිත් පැත්තෙන් අපි තරුණියන් ගැන නිතර කතා කරන්න ඕන. හැමදාම වේදනාකාරී දේවල් තමයි නිතරම ඇහෙන්නේ. ඊගොල්ලන්ටත් යුතුයකමක් තියෙනවනේ. මේ සතා සිව්පාවා කලින්ම පටන් ගත්තේ තමයි සතා සිව්පාවා උන්ට ආවේනික ආරක්ෂාව සපයාගෙන ජීවත් වෙනවා නම් අපට ආවේනික ආරක්ෂාව සපය ගන්නට. ඉතින් ඇයි මේ දේවල් කරන්නේ නැත්තේ? මොකද ඒ තරම් අපි ඇබ්බැහි වෙලා මානසික වශයෙන් පියවට ඇබ්බැහි වෙලා හොඳ නරක තීරුම් ගන්නේ නැහැ. ඒ පුච්චලන්ට ඒ තත්ත්වෙ තීරුම් ගන්න බැරි. ඒ නිසා ඊ අය තීරුම් ගන්න ඕන අපි සමාජයේ නොඑක් විෂමතාවයන් ඇති වුණාට ඒ දේවල් අපි හොයලා බලලා නැනවත්ව බුද්ධිමත්ව තෝර බේරගෙන කටයුතු කරන්න. ඒක යුතුයකමක්. ඒ නිසා ඒ පද්ධතිය තුල අපට ජීවත් වෙනකොට ඒක පින්කමක් බවට පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඒක පින්කමක්. ඉතින් මේ පින්කම් සිද්ධ කරන්න ඕන විශේෂයෙන්ම ගෙදරදී අම්මා තාත්තා දරුවන්ට ආදර්ශයක් වෙන්න ඕන. ආදර්ශය කියන්නේ කණ්ණාඩිය. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා තමයි අද කුද අඩුලුහුඩු තෙන් සකසා ගන්නෙ. කණ්ණාඩිය පෙන්වන්නේ නැහැ. අන්න අතන
කෙස් ටිකක් ඇවිල්ලා තියෙන මෙතනින් පුයර ටිකක් වැඩි කරගන්නේ කියලා පෙන්නන්නේ නැහනේ. අපට පේනවා. ඒ වගේ අම්මා තාත්තටත් ගෙදරදී දරුවන්ට කණ්ණාඩියක් වෙන්න පුළුවන් නේ. ආදර්ශයක් වෙනවා. එන කොටා ගන්න නැතුව. ප්‍රශ්න ඇතිනේ. ආර්ථිකයත් එක්ක ප්‍රශ්න දෝරේ ගලාගෙන එනවා. කොහොමද ඉතින් මේ ආර්ථිකය අපි සුරක්ෂිත කරගෙන කටයුතු සිදු කරන්නේ? ඉතින් සාකච්ඡා කරලා නිවිසනසිල සාකච්ඡා කරලා ප්‍රශ්න වලට විසඳුම් ඇතිවෙනවා. අපට ලැබෙන ප්‍රමාණයට කොහොමද විය පැහැදම් කරන්නේ? අන්න බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. සූත්‍ර ඕන තරම් තිබෙනවනේ. ඉතින් එතකොට අපේ යුතුයකම විශේෂයෙන්ම මාධ්‍යවල යුතුයකමක් වෙන්නේ. ඒ වගේම අපේ විශේෂයෙන්ම හාමුදුරුවරුන්ගේ යුතුයකමක් වෙන්නේ මේ දේවල් ඉස්මතු කර පෙන්නන එක. ඉස්මතු කර පෙන්නන එක. මම මෙතෙන්දී දැන් මට පොඩි කවියක් මතක් වෙනවා. දැන් අපි ඇහුවොත් දායක පිරිසකගෙන් දායකයන් විසින් හාමුදුරුවරුන්ට භික්ෂුන් වහන්සේට කළ යුතු යුතුයකම් පළවෙනි යුතුයකම මොකක්ද කියලා? දායකයන් විසින් භික්ෂුන් වහන්සේට කළ යුතු පළවෙනි යුතුයකම මොකක්ද කියලා ඇහුවොත් ප්‍රශ්නයක් වශයෙන් උත්තර ලැබෙනවා. හැබැයි බොහෝ උත්තර ලැබෙන්නේ දන් දීම කියලානේ. දන් දීම තමයි පළවෙනි යුතුයකම. නමුත් දන් දීම නෙවෙයි අපි නායකයන්ට තියෙන්නේ. නායකයන්ට මේව කොච්චර උගන්වලා තියෙනවද? දන් දීම නෙවෙයි. මෙත්තේන කාය කම්මේන පළවෙනි එක. මෙත්තේන වචී කම්මේන මෙත්තේන මනෝ කම්මේන අනාවටත් ద్వාරතාය. ඒ කියන්නේ මෛත්‍රී සහගතව කටයුතු කිරීම මෙවතින් ගොඩක් කාලය අරගෙන පැහැදිලි කරන්න ඕනේ. මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ වචනෙන් දෙකකින් අසන්නන් ඉන්ට හිතන්ට විතරක් පෙන්වන්නේ. ඒ නිසා මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දොරවල් විවෘත කර තිබෙන්නට සුහදව සාකච්ඡා කරන්නට එහෙම ඉන්නවා. ඉතින් දානේ දෙනවයි කියන එක අවසානයේ බත්යන්ජන් ආදී දානේ දෙන්නේ අවසානයේ මේක. අර පැරණි කවියක් තියෙනවා. දානෙට බනට පිරිතට හත් වලාමෙට යන්නට ඕන අඬ ගැහුව වෙලාවට යන්තම් වැර දුනොත් දායකගේ කට කුල කියනවා දුම්බත් ඇටේ සිට ඔන්න වෙච්ච දේ. මේක යක්කඩුවේ හාමුදුරුවෝ හැදුවයි කියලා කියන්නේ නේද? මම ඒක හරියටම නිශ්චිත නෑ. ඒක පැරණි කවියක්. ඉතින් මේ භාෂාත්මක රසය, කරුණ රසය මේ සියල්ලක්ම ඒක රාශි වෙලා තමයි ඒවා හදලා තියෙන්නේ. ඇත්තම වෙන්නේ ඒකනේ. ඒ කියන්නේ අපි ධර්මානුකූල ප්‍රවේශයක් කරගෙන නැහැ. ධර්මානුකූල ප්‍රවේශයක් කරගෙන නැහැ. එක්කෝ ධර්මානුකූල ප්‍රවේශය අපි භික්ෂුන් වහන්සේලා කියලා නැහැ. අද මිත්‍යා මතත් මෙතෙන්දී මතක් නොකරම බෑ. මිත්‍යා මතවල කොච්චර ඇරිලා ගැල්ලා ඉන්න බුදුහාමුදුරු ලෝකේ පහළ වුණේම මේ මිත්‍යාව දුරු කරන්න. හැබැයි ඒකටම මිත්‍යා. දැන් බලමු මේ සහල් වර්ග තියෙනවා කියනවා. විවිධ සහල් වර්ග. දැන් ඒ වගේම දැන් එක ලිපියක් මම කියුවා සහල් වර්ග ලංකාවට ආවේනික වෙච්ච සහල් වර්ග 6000ක් තියෙයි කියලා කියනවා. හැබැයි කෘෂි කර්මාන්ත අමාත්‍යාංශයෙන් සංග්‍රහ කරපු කියන 1924 සංග්‍රහ කරපු ලේඛනයක් තියෙන ඒකේ තියෙන 500 ගානයි. ඉතින් මේ වගේ බොරුනේ මේ කියන්නේ හැම තීකම මිත්‍යා මත. ඉතින් මේ මිත්‍යාවෙන් ඈත් වෙලා ජනතාව සම්‍යක් දෘෂ්ටිය ළඟා කරගත යුතුයි. එසේ නොහොත් අපි වැඩි ඈතකට යන්නේත් නැති බව සිහිපත් කර ගන්නට වෙනවා. මොකද අපිට මේ මහා දැවැන්ත අනතුර වළක්ව ගන්න පුළුවන් වෙන්නේ අතීතයේවත් වේ අනාගතයේවත් වේ වර්තමානට දැන් මේ මොහොතේ අපි සම්‍යක් දෘෂ්ටිකව ක්‍රියාත්මක විය යුතුයි. අතීතය සුරක්ෂිත කරන්න අනාගතයත් ඇති වෙන්නට නම්. ඒ නිසා අපේ යුතුයකම් පද්ධතියෙන් ධර්මානුකූලව විවරණය කර ගන්නටයි අවශ්‍ය වෙන්නේ. හොඳයි අපි සාමය සතුට සහජීවනය පිරි සමාජයක් වෙනුවෙන් කළ යුතු යුතුයකම් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ යුතුයකම් ඉටු කිරීම තුළ අපි අර මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටය ගත්තා වගේම යහපත් සමාජයක් ගොඩනැගෙනවා. ඒ වගේම යුතුයකම් නොමැතිවීම තුළ අයහපත තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡාව මාතෘකාව කරගත්තෙම අපිට බොහෝ අවස්ථාවන් වලදී අපි අතින් යුතුයකම් මගහැරෙන නිසා ඒ නිසා ඒ මගහැරෙන යුතුයකම් ඔබේ ජීවිතයට නැවත එකතු කරගන්න හොඳම දහම බුදු දහම නිසා අද අපි විශ්වාස කරනවා මේ
සාකච්ඡාව ඔබට වඩා ප්‍රයෝජනවත් වෙන්නට ඇති කියලා බුදුදහමේ කරුණු කාරණා ඉස්මතු කර ගනිමින් යුතුයකම් ඉටු කරන සමාජයක් බිහි කරන්න. ඉතින් ඒ පිළිබඳව අපි සිහිපත් කරමින් මේ සඳහා වැඩමවා වදාළ පානදුර හොරේතුඩුව නාගහවරාය පුරාණ සංඝිකාරාම විහාරය ඇතුළු සිව්මහා විහාරාධිපති පානදුර උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සංඝනායක රයිගම් හේවාගම් පස්යොදුන් තුන් කෝර්ලේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද උඩුගම විමලකිත්ති ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේටත් රත්මලාන ධර්ම පරේශනාලාධිපති අවසරයි පූජ්‍යපාද හැගොඩ විපස්සී අපේ ස්වාමින් වහන්සේටත් පාදාභිවන්දනෙන් নমස්කාර පෙරදරි පුණ්‍ය අනුමෝදනා කරනවා අපේ හැමදෙන මේ සාකච්ඡාවට වැඩම කිරීම වෙනුවෙන්. ඒ වගේම අපි වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාවට එකතු වීම පිළිබඳව. අපි එසේ කරමින් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේලා වෙත පිරිකර පූජා කරන්නට චන්න වික්‍රමසිංහ මහත්මයා මේ සඳහා දායකත්වය ලබා දෙනවා. එතුමා නියෝජනය කරමින් අපි මේ අවස්ථාවේ පිරිකර පූජාවක් සිදු කරනවා. අපි ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම ෆාමේ ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අනිල් ප්‍රියන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය මේ පින්කම සඳහා ලබා දෙන දායකත්වය අපි බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේලා වෙත මේ පිරිකර පූජා කරන අතර වාරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාම සමාජය යහපත් කරන්න, ලෝකය හදන්න, රට හදන්න ඊට ප්‍රථම මිනිසා නිර්මාණය විය යුතුයි, මිනිසා යහපත් විය යුතුයි. මඩියේ පඤ්ඤාසීහ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේගේ දර්ශනය වෙන්නේ මිනිසා හදා රට හදමු කියන එක. ඒ නිසා අපි අපේ යුතුයකම ඉටු කරමු. එවිට මුළු රටේම යුතුයකම් ඉටු වෙලා යහපත් සමාජයක් බිහි වේවි කියන විශ්වාසය අප සතුව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරමින් අද වප්පුර 15ක පොහොය දවසේ ජාතික රූපවාහිනී සද්ධර්ම වර්ෂා තුල අපි සවස් ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. නැවත අපි සවස් 5ට සජීවීව මේ විහාරස්ථානයේ සිට හමුවීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට යොමු කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.